තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කතංසු ත්වං තරති මාරිසෝ ගමාති අප්පතිත්තං ක්වාසං අනායෝහං ඕගමතරති. සුද්ධ සම්පන්න කාර්මික පින්තුනේ මේ පින්වත් සියලු දෙනාම දෙමේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම තමන්ගේ සිත මේ කරුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් හිතේ පැහැදීම ඇති කරගෙන මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මය අහන්නට ඕනේ. ඒ වගේම ඒ අහගත් ධම් සිතේ ධාරණය කරගන්නටත් ඕනේ. සිතේ ධාරණය කරගත් ධම් කරුණු අර්ථ පරීක්ෂා කිරීම වශයෙන් නුවණින් නැවත නැවත හිතමින් ධර්මයේ හැසිරෙන්නටත් ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ධර්මය අහලා ඒ අහන එකට කියනවා සුතමේ ප්‍රඥාව කියලා. හිතේ දරාගෙන ඒක හිතින් නැවත නැවත හිතනකොට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. මේ ධර්මතා දෙක නැවත නැවත පුරුදු පුහුණු කරන එකට කියනවා භාවනාමය ප්‍රඥාව කියලා. මෙන්න මේ ත්‍රිවිධ ප්‍රඥාව පූර්ණය කළ කෙනාටයි මේ සසර දුකින් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ ධර්මය අහන්ත සිතේ ධාරණය කරගන්නට ධර්මෙත් හැසිරෙන්න කියලා ලෝකයට අවවාදන ශාසනා කරන්නේ. ධම්මෝ පරිදි අපේ ජීවිතය සකස් කරගන්නට අපිට පුළුවන් කමක් නැහැ. ඒ ධර්මය පිළිබඳව අපේ සිතේ මතකයක් ගොඩනැගිලා නැත්නම් අපේ සිතේ දහම් පිළිබඳ මතකයක් ඇති වෙන්නේ නැහැ. සකසා වමනාවෙන් ධර්මයේ ශ්‍රවණය කළොත්. මම නිතරම මතක් කරලා තියෙනවා නීවරණ ගණයේ තියෙන වචන ආශ්‍රව සහිත වචන අපිට හොඳට හුරු පුරුදුයි සසරේදී. අහකින් පැත්තකින් යනකොට ඇහුනේ නමුත් මතක හිටිනවා. නමුත් නීවරණ ගෙවෙන අනාශ්‍රව චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තියෙන් හිත වූ උපකාරී වූ වචන අපිට සසර දිවත් අහලා ගොඩාක් හුරු පුරුදු නැහැ. ඒ නිසා චිත්තුප්පාද මාත්‍රයක් හිත අහකට ගියොත් ප්‍රදේශයක්ම තේරෙන්නේ නැති වෙනවා. කලින් කිව්ව වචනේද තේරෙන්නේ නැහැ. පසුව කියන වචනේද අර්ථය වැටහෙන්නේ නැහැ. මැද වචනේ අතහැරුණොත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේද හැම දේශනාවකටම ඉස්සෙල්ලා මහණනි එහෙනම් මනාකොට
මේ නුවණින් උවමනාවෙන් ධර්මය අහන්න මනාකොට මෙනෙහි කරන්න කියන වචනේ දේශනා කරනවා. ඒ නිසා මේ ධර්මයේ මුලින්ම හැමදෙනාම හොඳ උවමනාවෙන් උද්‍යෝගයෙන් අහන්නට ඕනේ. ආරම්භ ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු කියලා ස්වභාව තුනක් තියෙනවා. ඒ කියන්නේ යම් කටයුත්තකට අපි ආරම්භයේදීම යම් උද්‍යෝගයක් වමනාවක් යොදනවා නම් ඒ විදිහෙම උද්‍යෝගිමත් බවෙන් උත්සාහවත් බවෙන් ඒක පවත්වාගෙන යන්න ඕනේ. ඒකට පරක්කම ධාතු කියනවා. ඒ උද්‍යෝගයෙන් ඒ උත්සාහයෙන්ම අවසන් කරනවා නම් ඒකට කියන නික්කම ධාතු කියලා. දැන් අපි කෙනෙකුට ලියුමක් ලියනවා කියලා හිතන්න. මේ ලියුමේ මුල් අකුරු ටික බලන්න හරියම ලස්සනයි. හොඳ වුමනාවෙන් අපි ලියන්නේ. නමුත් ටිකක් වෙලා ලියාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් කැට වෙලා අන්තිමට යනකොට බලන කෙනාට තේරෙන්නවත් නැති විදිහට අකුරු ලියවිලා ඇති. ඒකෙන් කියන්නේ ඒ ආරම්භක ධාතු ඒ පටන් ගත්ත උත්සාහය ඒ විදිහටම ගෙනිච්චේ නැහැ කියන එක. දැන් අපි බැරි වෙලා තරංගයක් තිබුණොත් ලස්සන අකුරු තෝරන ආරම්භය වගේම මැද වගේම අවසානයේදී අපි ලස්සනට වුණාන් ගෝල කළ එක ලියනවා. එතකොට ඒ ටික ඒ ලියුම ලියන පුරාවටම සිහියෙන් උත්සාහය කියන කත නොහැරම අරගෙන යනවා. අනිත් වෙලාවේදී බැරිකම හින්දා නෙමෙයි අර උත්සාහය අත්හැරෙනවා. ඒ වගේ භවනා කරන්න ගියත් ධර්මය අහන්න ගියත් මුලදී ටිකක් අපි උද්‍යෝගමත් බවක් තියෙනවා, උත්සාහවත් බවක් තියෙනවා. හැබැයි ටිකක් වෙලා යනකොට හිමින් දන්නේ නැති එක ලිහිල් කළා ශරීරයෙන් පේන්න මෙතන කන් දෙක පේන්න මෙතන නමුත් හිතෙන් වෙන කොහේවත් ඉන්නේ. එහෙම වුණොත් මේ ධර්ම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආරම්භයේදී ධම්ම අහන්න තියෙන උද්‍යෝගී වුමනාව වගේම දේශනාව කෙරෙන අවස්ථාවේදී මැදට දේශනාව අවසන් වෙනකොට අවසානයක් කියන මෙන්න මේ තුන් අවස්ථාවෙදීම බොහෝම වමනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන එකට තමයි බුදුරජාණන් වහන්සේ මනාකොට ධර්ම ශ්‍රවණය කරනවා කියලා දේශනා කළේ. ඒ නිසා අන්න ඒබඳු උත්සාහයකින් ආරම්භයත් මැදත් අවසානයත් කියන තුනේම එක විදිහට පිහිටි උත්සාහයකින් මේ ධර්මය ශ්‍රවණය කරන්න. ඔයගොල්ලන්ට මේ දේශනාව තුළදීම භවනාමය ආනිසංසයත් ලැබෙනවා. එතකොට දන්නේම නැතුව නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්මයන් වලට ඉඩ නැහැ. ඒ කන් යොමු කරලා හිත සකස් කරලා බලනකොට විශේෂයෙන්ම අද දවසේදී මම මාතෘකා කළේ අපි කාටත් ටිකක් වැදගත් වෙන මේ සසර දුකින් ඈතර වෙන්න උපනිශ්‍රය වෙන සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ පළවෙනි සූත්‍රයේ ඕග තරණ සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලෙදී එක්තරා දවසක රාත්‍රියේ
දේවාංග විහෙර ආලෝකමත් කරමින් එක්තරා දෙවිදුවක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟට භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කතං සුතං මාරුස ඕගමතරති. මාරුස කියලා කියන්නේ නිදුකානන් වහන්සේ. නිදුකානන් වහන්සේ දුක් නැති කලාවන් වහන්සේ නුඹ වහන්සේ කොහොමද ඕගේ තරණය කළේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියට පිළිතුරු වශයෙන් උත්තර දෙනවා අප්පතිත්තං කවහං අනායුහං ඕගමතරති කියලා. මම පිහිටාගෙන සිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා. එහෙම කිව්වට මේ දේවතාවට තේරුනේ නැහැ. ඇයි දේවතාවට නොතේරුනේ? දේවතාවට නොතේරෙන විදිහටයි භාග්‍යවතුන් වහන්සේ මේක දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී දම් පුරලා සර්වතතා ඥානය ලබාගත්තේ සත්‍යයට නොතේරෙන විදිහට බණ කියන්න නෙමෙයි. එහෙම නැත්නම් සත්‍යයට තේරෙන විදිහට බණ කියන්න නොදන්නව නෙමෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ධර්ම දේශනා කළේ ඇයි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ප්‍රධාන වශයෙන් දෙආකාරයකින් පවත්වනවා. අනුග්‍රහ මුඛයෙන් සහ නිග්‍රහ මුඛයෙන් කියලා. හැම වෙලාවෙම හැමෝටම අනුග්‍රහ වශයෙන්ම ධර්ම දේශනා කරන්නේ නිග්‍රහ කරලත් ධර්ම දේශනා කරනවා. මෙතනදී මාන නිග්‍රහයක් වශයෙන් තමයි මේ දේශනාවට භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් උත්තර දුන්නේ. මොකද මේ දේවතාවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බණ අහපු බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච ඉතා දීර්ඝායුෂ්ක දෙවියෙක්. ඒ දෙවියා අධික මාන්නේ. ඒ දෙවියා දන්නවා මේ ඕග ගැන හොඳට. බුදුරජාණන් වහන්සේ ඕගේ තරණය කළ බව දන්නවා. මේ දෙවියා මෙතෙන්ට ආවේ අනිත් අයට වගේ මට නම් බොහෝ බණ අහන්න ඕනේ නැහැ. කෙටි වචනය භාග්‍යවතුන් වහන්සේ තොල් මතුල පමණකින් මට වැටහෙනවා වැටුම් ගන්න පුළුවන් කියන අධික මාන්නයක. භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ මාන්නයමයි ඇත්ත දැක ගන්න මෙයාට තියෙන බාධාව. මේ මාන්නය සහිත මනස තියාගෙන කවදාවත් මේ දෙවිය සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. හරියට අර මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රය වගේ ඒ සූත්‍රය දේශනා කළෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ ඔක්කොම දන්නවා කියලා පඬිතමානී ස්වභාවයක් ඇති කරගත්ත බමුණු කුලයෙන් පැවිදිච්ච භික්ෂුන් වහන්සේලා 500කට දේශනාව අවසානයේදී කාටවත් තේරුන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරුණා අපි නොදන්න තව පැතික් තියෙනවා කියලා. මේ සූත්‍රයත් මාන නිග්‍රහ සූත්‍රයක්. ඒ සූත්‍රයේදී එකම භික්ෂුවකට ඒක අභිනන්දනය කළේ නැහැ. මා අභිනන්දති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළාම තමයි ඊයට ධර්මය අවබෝධ වුණේ. අපිත් නොදන්න දේවල් තව තියෙනවා කියලා. දන්නවා කියන මාන්නය අතහැරලා නිහතමානී බවට පත් වුණාට පස්සේ ඉතින් මෙතනදී මේ දේවතාවා හිතුවේ තමන්ට බොහෝ තීක්ෂණ නුවණක් තියෙනවා, ශීඝ්‍ර වැටහීමක් තියෙනවා. ඊටා කෙටියෙන් යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නමුදු තමන්ට තේරුම් කරගන්නට එක පුළුවන් කියන අදහසෙන් මාන්නෙන් තමයි ඇවිල්ලා මේ
ප්‍රශ්නය ඇහුවේ කතං සුතුං මාර්සෝකමතරති. නිදුකානන් වහන්සේ නුඹ කොහොමද ඕගේ තරණය කළේ කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඊටාම සංක්ෂිප්තයෙන් කිතියෙන් දේශනා කළා අප්පතිත්තං කුආවසෝ අනායුහං ඕගමතරති. මම පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා. ඒ වෙලාවේදී දෙවියට තේරුන්නේ නැහැ. ඒ වෙලාවේදී දෙවියා හිතුවා මම හිතාගෙන හිටපු විදිය වැරදි. මම හිතුවේ කෙටි වචනයක් කිව්වත් තේරුම් ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම බෑ කියලා බැරි බව දැකලා අර මාන්නය අත්හැරලා ඕම ශ්‍රද්ධාවෙන්ම වන්දනා කරලා අපෝ වහනවා මට වහන්සේ වදාළ කෙටිම වදාළ ටික තේරෙන්නේ නැහැ. ඒ නිසා තව ටිකක් විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න කියලා. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදස්සාවසෝ සම්පිට්ඨානි තදස්ස සංසීදාමි යදස්ස ආයුවහාමි තදස්ස නිබ්බුයහාමි හේවං කෝ ආවසු අප්පතිත්තං අනායුහං ඕගමතරති. අවත්නි යම් කලක මම පිහිටා සිටියෙන්ද එකල්ලි මම ගිලනවා. යම් කලක මම වෑයම් කළෙන්ද එකල්ලි ඉල්පෙනවා. පිහිටා සිටීමේද වෑයම් කිරීමේද දොස් දැකලා පිහිටාද නොසිටීමෙන් වෑයම්ද නොකිරීමෙන් මම මේ ඕගේ තරණය කළා කියලා. මේ දේශනාව අවසානයේදී මේ දෙවියා අධිගම ලබනවා. එතකොට උත්තර පෙළ දහම මේ දේශනාව තුළ අනිවාර්යම අන්තර්ගත වෙනවා. පිහිටා සිටින්නේ කොහොමද? පිහිටා සිටියොත් ගිලෙන්නේ කොහොමද? වෑයම් කරන්නේ කොහොමද? වෑයම් කරොත් ඉල්පෙන්නේ කොහොමද? පිහිටාද නොසිටීමෙන් වෑයම්ද නොකිරීමෙන් ඕගේ තරණය කරන්නේ කොහොමද? ඕගේ කියන්නේ මොකක්ද කියන ටිකක් තියෙනවා ඕකේ. ඔන්න ඔය ටික අපි තේරුම් කරගන්නට ඕනේ. අපි හැම කෙනෙක්ම මේ ඕගයේ ඊතර වෙන්නේ නැතුව ඉන්නේ ඔන්න ඔය ක්‍රමවේදයන් ක්‍රමෝපායන් නොදන්නාකම නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඕග තරණයේදී ඕගේ තරණය කළේ ඕගෙන් එගොඩට ගියේ ඕගෙන් පීනුවේ පිහිටාද නොසිටීමෙන් වෑයම්ද නොකිරීමෙන් කියලා දේශනා කළා. ඕගේ කියනකොට ලෝකෙ දිහා ගත්තාම සැඩපහර ආවසාල සැඩපහරකට කියනවා ඕගය කියලා. ඒ සැඩපහරකට හසු වෙච්ච කෙනාට ඒකෙන් ගොඩ එන්න කැමති, ගොඩ එන්න ඕනේ, කසාගෙන යනවට අකමැති. නමුත් සැඩපාරේ ස්වභාවය තමයි ඒක ගහගෙන යනවා. එයා ඒකට හසු වෙලා යන්න කැමති නෑ, ගොඩ එන්න ඕනේ. ඕන වුණාට ඕනකම තිබුණාට බේරෙන්න බෑ ගහගෙන යනවා. ඒ වගේ මේ ශාසනයේ තියෙන ඕග හතරක්. කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග කියලා. මෙන්න මේ ඕග හතර තමයි මේ ශාසනයේ ඕගේ කියන්නේ. ඔය ඕගේ පිහිටා හිටියත් වෑයම් කළත් දෙකම දුක් සහිතයි කියනවා. අපි ඒක ඉස්සර වෙලා බාහිර උපමාවකින් බලමු. මහා ගැඹුර ජලාශයකට සැඩපහරකට වතුරකට වැටුනොත් ඔන්න දැන් ඕගෙට වැටුණා. දැන් ඕගේ මැදට වැටුණු කෙනා අතින් පයින් වෑයම් නොකර පිහිටා සිටියොත්, ඒ කියන්නේ නිකන් හිටියොත් මොකද වෙන්නේ?
යට යනවා. ඒකයි භාගතුන් දේශනා කළේ යදස්ස ආයතෝ සම්පිට්ඨාන තදස්ස සංසීදාන. යම් කලක පිහිටා සිටියොත් එකල්ලි ගිලෙනවා. අතපයින් වෑයම් නොකොට හිටියොත් මොකද වෙන්නේ? ගිලෙනවා. යදස්ස ආයෝහාමි තදස්ස නිබ්බුයාමි. යම් කලක වෑයම් කරන්නේද එකල්ලි ඉල්පෙනවා. ඒ කියන්නේ අතින් පයින් වෑයම් කර ඉන්න තාක් ඉල්පිලා උඩ ඉන්න පුළුවන්. වෑයම් නොකර ඉන්නකොට ගිලෙනවා නම් ගිලෙන කෙනා සැපසේ වාසය කරනවද? නැහැ. එයත් ඒකාන්තයෙන් දුකටමයිපත් වෙන්නේ. වෑයම් කර උඩ ඉන්න කෙනා සැපසේ වාසය කරනවද? නැහැ. එයත් මහා වෙහෙසක් දරලයි ඉන්නේ. බැරි වීමකින් හරි වෑයම නතර කළොත් ගිලෙනවමයි. එතකොට වෑයම් කර හිටියා කියලා කවදාවත් ඕකින් එගොඩ යන්න පුළුවන්ද? බෑ. උඩ ඉල්පෙන විදිහට පාවෙන විදිහට අතින් පයින් වෑයම් කර ඒ ඉන්නේ වතුරේ නම් වෑයම් කිරීම නිසාත් ඕගෙන් ඈතර වෙන්න බෑ. වෑයම් නොකර පිහිටා සිටියත් ඈතර වෙන්න බෑ. එතකොට පිහිටා සිටියත් වෑයම් කළත් දෙකම ඕගේ තුලමයි දෙකෙන්ම ඇති වෙන්නේ වෙහෙසක්මයි දුකක්මයි මිසක ඕගෙන් ඈතර වෙන්න බෑ. ඒ නිසා පිහිටාද නොසිටින වෑයම්ද නොකරන ඕගේ තරණය කළා කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒතර මේ බාහිර උපමාවෙන් වගේ මේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග කියන හතරක් තියෙනවා. ඒකෙදි කාමෝග කියලා කියන්නේ මොකක්ද? අපිට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ ගන්ධ, මෙන්න මේ දේවල් ආර්ය විනය කියන්නේ කාම ගුණ. ඒ කියන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූප මාත්‍රයකුත් තියෙනවා. නමුත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන න්‍යායට අනුව අපිට ඒව සතර මහා ධාතුවත් උපාදාය රූපත් නෙමෙයි. අපිට ඒව කාම භාණ්ඩ. අපිට ඒව කාම. යම් කිසි කෙනෙකුට ඇහැට පෙනෙන මේ රූපය සත්වයක් කියලා පෙනෙනවා නම්, පුද්ගලයෙක් හැටියට පෙනෙනවා නම්, වස්තුවක් හැටියට, මල් පෝච්චයක් හැටියට, ගහක් හැටියට, ගෙයක් හැටියට පෙනෙනවා නම් දකින්න මේ තමයි කාම. අපි බාහිරින් දැක්කට උතන තියෙන ක්ලේශකාම තියෙන්නේ. මේ ක්ලේශකාම නිසා වස්තුකාම විද්‍යමාන වෙලා තියෙන්නේ අපිට. යතහ ස්වභාවය තමයි සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන් නිසා උපදින උපාදාය රූප. ආර්ය විනය වට කියන පංචකාම ගුණ. හැබැයි අපිට නෙමෙයි, හොඳට මතක තියාගන්න මේවා පංචකාම ගුණ කියන්නේ කවුද? ආර්යයන් වහන්සේලා. ආර්ය විනය. අපිට මේවා පංචකාම ගුණ නෙමෙයි. මේවා අපිට පංචකාම. එතකොට මෙහෙම තියෙන තැනක ඕගොල්ලන්ට සත්‍යය පෙනේ නම්, පුද්ගලය පෙනේ නම්, දෙමව්පියෝ, සහෝදරයෝ, දූ දරුවෝ පෙනේ නම්, ගස් කොළන්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් හිත ඇලෙන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන් විදිහේ කාම භාණ්ඩ හදලා පෙන්නනවා නම් මෙන්න මේක දකින්න කාමෝගේ. කාමෝගේ ලක්ෂණය තමයි මොකද්ද? ඇහැට පෙනෙන රූපය අපේ දැනුම් මට්ටමට එනකොට එයාට හම්බෙන්නේ ද්‍රව්‍ය කාරණා පුද්ගලයෝ වගේ. ඔන්න එතකොට අපිට ඔක රූපකාමී වෙලා. සද්දයක් ඇහෙනකොට මහ භූතයන්ගේ උපාදාය රූපයක් සද්ද මාත්‍රයක්.
නමුත් අපිට ඒක තේරෙන්නේ බස් එකේ සද්ද, කුරුල්ලගේ සද්ද, අහස් යන්ත්‍රාවේ සද්ද කියලා සද්දේ ද්‍රව්‍ය කාරණා වෙලා හම්බ වෙනකොට දකින්න කාමය කියන එක. ගන්ධය කියන එක උපාදාය රූපයක් මහ භූතයන්ගේ ඒකට හැඩ සටහන් පැහැන. මල් සුවඳ කියලා, හඳුන් කුරු සුවඳ කියලා, කැවුම් සුවඳ කියලා, අසුචි දුර්ගන්ධ කියලා මොන සුවඳ වේවා දුගන්ධ වේවා ඒකට ඒ ගන්ධයට ද්‍රව්‍ය කාරණා එකතු වෙලා අපිට හම්බ වෙනකොට කාම වස්තු මේ ගන්ධයට එකතු වෙලා හම්බ වෙනකොට මේ කාමයේ නිසා ඇති වෙන ගන්ධය. සද්දයට අර ඇහෙන් හදපු කාමයේ එකතු වෙලා හම්බ වෙනකොට මේ කාම ගුණය නිස්සිත වූ ශබ්දය. රසයක් අපිට හම්බ වෙනකොට චිත්ත රස, ඇඹුල් රස කියන මේ රස ගත්තාම මහ භූතයන්ගේ උපාදාය රූප මට්ටම. ඒ රසයේ අම්බෝල රහ, කෙසෙල් ගෙඩි වල රහ, මිදි වල රහ, එතකොට සීනි වල රහ, හකුරු වල රහ කියලා රහ වලට අඹ සීනි හකුරු එකතු වුණාම මේ රසය කාමයි කියලා දකින්න. ඒ රසය අනිත්‍ය වෙන්නේ ඒ නිසා. කයට ගැටෙන්නේ මහ භූත පොට්ටබ්බ මාත්‍රයක්. ගැටෙනකොට අතක් ගැටුණා, කකුලක් ගැටුණා, ලීයක් ගැටුණා, කටුවක් කැවුණා කියලා පොට්ටබ්බයට ලී කටු එකතු වෙනකොට, දඬු මුගුරු එකතු වෙනකොට කාමයි කියලා දකින්න. හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන රූප ටිකට මනසෙන් උපදින ටිකත් එකතු කරලායි අපිට මේ පංචකාම හැදලා තියෙන්නේ. එතකොට ඔන්න ඕකට කියනවා කාම ඕගය කියලා. ඕගය කියලා කියන්නේ ඒ අනුවම යනවා ගහගෙන කවදාවත් නතර වෙන්න බෑ. ඔගලන්ට මෙහෙම ඇහැට දකින්නකොට ඔර්ලෝසුව කියලාම පෙනෙනවා මිසක ගානි පැත්තට හරවන්න එහෙම ලේසි නෑ. ඒ අනුවමයි යන්නේ. ওই මට්ටමට කියනවා කාම ඕගය කියලා. ඊට පස්සේ රූප අරූප භවයන් තුල නැත්තම් ධ්‍යාන මට්ටම තුල ඇති වෙන සැපය වගේ දේවල් වලට කියනවා භවෝගය කියලා. මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් අරමුණු අරගෙන අපිට යම් දෘෂ්ටි ඇති වෙයි නම් සත්‍ය මරණය මත උපදින්න පුළුවන්. සත්‍ය මරණය මත උපදින්නේ නැහැ. උපදින්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නැත්නම් අපාය කියලා එකක් නැහැ, දිව්‍ය ලෝකේ කියලා එකක් නැහැ. ඔක්කොම තියෙන මේ ලෝකේ මේ වගේ අදහස් දෘෂ්ටි ඇති වෙනකොට මේකට කියනවා දිට්ඨි යෝගය කියලා. මේ කාමෝගය, භවෝග, දිට්ඨි යෝග කියන ඕග තුන ඇති වෙන නැත්තම් හැම අරමුණක් ගානෙම අවිද්‍යාවෝගය ඉඳලා තියෙනවා. අවිද්‍යාවෝගය කියලා කියන්නේ ඇහැට රූපයක් පෙනෙනකොට රූපේ පමණ නොදන්නාකම, රූපේ යථා ස්වභාවය නොදන්නාකම තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අවිද්‍යාවෝගේ කාමෝගේ අපිට හම්බ වෙන තැනක අවිද්‍යාවෝගේ ඉදිලා තියෙනවා. දිට්ඨියෝගේ හම්බ වෙන තැනක ඒ කියන්නේ සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, සත්‍ය මරණ මත උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය තියෙනකොට හැම තැනකම එතන අවිද්‍යාවෝගේ යටින් තියෙනවා. ඒ කියන්නේ ඒ ස්කන්ධ පිළිසින්ද නොදකින්නකම ඒකේ තියෙනවා. භව තෘෂ්ණාව ඇති වෙන හැම තැනකම අවිද්‍යාව තියෙනවා. එතකොට මෙන්න මේ කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිද්‍යාවෝග කියන මෙන්න මේ ඕග හතර තමයි ඕගය කියලා කියන්නේ. මෙන්න මේ ඕගයේ ලෝකයා කරන්නේ මොකද්ද? එක්ක පිහිටා සිටිනවා, එක්ක වෑයම් කරනවා.
කොහොමද පිහිටා සිටින්නේ කොහොමද වෑයම් කරන්නේ? මේ පෙනෙන කාම වස්තුන්ගේ තණ්හා කළොත් යම් කිසි කෙනෙක් එයා පිහිටා සිටිනවා. ඒකල්ලි ඒ කාමයේ තුල ගිලෙනවා. යම් කිසි කෙනෙක් ditthi වශයෙන් හිතනවා නම් එයා ආයෝහණය කරනවා. එතකොට ඉල්පෙනවා. අතිධාවනය කරනවා. සාස්වත දෘෂ්ටිය ඇති කර ගන්නවා නම් එතකොට පිහිටා සිටිනවා. එතකොට ගිලෙනවා. උච්ඡේද දෘෂ්ටිය ඇති කර ගන්නවා නම් එතකොට වෑයම් කරනවා. එතකොට ඉල්පෙනවා. එතකොට කාමසුකල්ලිකානුയോഗය කියලා කියන්නේ පිහිටා සිටිනවා. එතකොට ගිලෙනවා. අත්තිකිලමතානුയോഗය කියන්නේ වෑයම් කරනවා. උත්සාහවත් වෙනවා. එතකොට ඉල්පෙනවා. අකුසල කර්ම කියන්නේ පිහිටා සිටිනවා. එතකොට ගිලෙනවා. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර කියලා කුසල ධර්මයක් කියන්නේ වෑයම් කරනවා. එතකොට ඉල්පෙනවා. සැප වේදනාවේ පිහිටා සිටිනවා. දුක් වේදනාවේ වෑයම් කරනවා. භව දෘෂ්ටියේ පිහිටා සිටිනවා. විභව දෘෂ්ටියේ ඉල්පෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි ලෝකයා පිහිටා සිටීමත් වෑයම් කිරීමත් කියලා දෙවියට භාගතුන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ ක්‍රම ටික. සාස්වත දෘෂ්ටි වශයෙන් එක්ක පිහිටා හිටිනවා ලෝකයා. එක්ක උච්චේ දෘෂ්ටි වශයෙන් වෑයම් කරනවා. එතකොට මේ කාම දිට්ඨි භව අවිද්‍යාව කියන හතරේ එක්කෝ ඒ ධර්මතා හතරට අනුගත වෙලා ඊට අනුව කෙනෙක් යනවා. එතකොට පිහිටා සිටිනවා. නැත්නම් ඒකෙන් අයින් වෙන්න කියලා කෙනෙක් වෑයම් කරනවා. එතකොට ඉල්පෙනවා. අපි හිතාගෙන ඉන්නේ වෑයම් කරනකොට ඒකෙන් ගොඩ යන්න පුළුවන් කියලා නේද? බෑ. ඕගේ ඇතුලේ වෑයම් කළත් පිහිටා සිටියත් දෙකම ඕගේ ඇතුලේ ඉන්න දරන උත්සාහයක් වෙන. ඕගේ ඇතුලේ ඉන්න දරන තව ක්‍රමයක් තියෙනවා. සැඩපහර ඇතුලේ නොපිහිටා ඉන්න කෙනෙක් හැදුවොත් ඒ ඉන්න හදන එක ක්‍රමයක්. සැඩපහර ඇතුලේ අතින් පයින් වෑයම් කර ඉන්න උත්සාහවත් වුණොත් සැඩපහර ඇතුලේ ඉන්න දරන තව එක ක්‍රමයක්. මිසක ඒ ක්‍රමය සැඩපහරෙන් ඈතර වෙන්න තියෙන එකක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කලු පිහිටා සිටීමේද වෑයම් කිරීමේද දොස් දැක්කා. පිහිටා සිටපු කෙනත් ගිලෙනවා, ගිලලා මරණ දුකට වැටෙනවා. වෑයම් කරන කෙනා තව වැඩිතර දුකක් විඳිනවා. වෑයම් කර ඉඳලා අධික තෙහෙට්ටුයි අධික මහන්සි ඊට පස්සේ ඒත් මේ මහන්සි උත්සාහය නවත්තව ගමම එයා ගිල්ල මරනවා. අමතර දුකකුත් විඳලායි නැරෙන්නේ. ඒ වගේ කාමසුකල්ලිකාන යෝග කියන්නකෝ ඔන්න පිහිටා සිටිනවා. එයා ගිලිලා නැරෙනවා. ඒකාන්තයෙන් ඒ වස්තුන් තුලම ගිලිලා තණ්හාවෙන් යුක්ත වෙලා ජරා මරණ දුකට යනවා. අට්ඨකිලමතාන යෝගී. අර කාම ලෝකේ විඳපු විඳපු සැප ටිකවත් නැහැ. මහා ශරීරයට දුක් දීලා ඒත් අන්තිමට සසරට වැටෙනවා, ජරා මරණ දුකට වැටෙනවා. මෙයා වැඩිතර ටිකක් දුක් විඳලා විතරයි. අර වෑයම් කර හිටපු කෙනා තව ටිකක් වැඩිතර මහන්සි වෙලා ඉන්නේ වගේ. තෘෂ්ණාව කියලා කියන්නේ පිහිටා සිටිනවා. හැම වෙලාවෙම තණ්හාව වස්තුන් කෙරෙහි තණ්හාව තියෙනකොට කාමයේ කෙරෙහි, ditthිය කෙරෙහි, භවයේ කෙරෙහි තණ්හාව තියෙනවා කියලා කියන්නේ පිහිටා සිටිනවා.
එතකොට ඒ වස්තුන් තුලම ගිලිලා ඒ වස්තුන්ගේ තණ්හාවෙන්ම භවයට ගිල ජරා මරණ දුකට යනවා. යම් කෙනෙක් ditthi සහගත වුණා. සත්‍ය මරණයන් මැත්තේ නැහැ. කුසල කුසලයන්ගේ විපාකයක් නැහැ කියලා. එයා ඒ විදිහට උත්සාහවත් වුණා. අකුසල කර්ම කළා. නොයේක් විදිහට වෑයම් කළත් මේ යෝගෙන් ආපහු එන්නේ ජරා මරණ දුකටමයි. අකුසල කර්ම කළත් කුසල කර්ම කළත් උච්චේ දෘෂ්ටියේ හිටියත් සාස්ත්‍ර දෘෂ්ටියේ හිටියත් මේ හැම කෙනෙක්ම අනුක්‍රමයෙන් ආපහු ඇවිල්ලා වැටෙන්නේ සසරට ජරා මරණ දුකට. හොඳට බැලුවාම තේරෙනවා ඕගේ තුල පිහිටා ඉඳලා ගිලෙනවා නම් කෙනෙක් ඒ ජරා මරණ දුකට යන්නේ. වෑයම් කරලා අය ඕගේ තුල මැරෙනවා නම් කෙනෙක් ඒ ජරා මරණ දුකට යන්නේ ඕගේ තුල ගිලෙනවා. පිහිටා ඉඳලා ඕගේ තුල ගිලෙන කෙනාට වඩා වෑයම් කරලා ඕගේ තුල ගිලෙන කෙනා වැඩිපුර දුක් ටිකක් විඳලා. ඕක අයිති කොතෙන්ද නැකන් ඕග තරණයට කරන ක්‍රමවේදය මොකද්ද කියලා හරියට නොදැන ඕගේ තුල වෑයම් කරන ඔක්කොට මොකයිති ආරමණනාමත්වයක් තියෙන්න පුළුවන් මනෝමය මම දිව්‍ය ලෝකයන්නේ බ්‍රහ්ම ලෝකයන්නේ නැත්තම් මම නිවන් දකින්නේ කියලා අදහස් තියෙන්න පුළුවන්. නමුත් අදහස මත නෙමෙයි සිද්ධාන්තයේ සිද්ධ වෙන්නේ තමුන් ඉන්න තැන මත. ඒ කිව්වේ මම කියන්නේ යාපනයේ යන පැත්තට යමින් අපිට මනෝමයෙන් කියන්න පුළුවන් මම යන්නේ කොළඹයි කියලා. නේද? නමුත් කිව්වට ජීවිතයකට අර්ථ සිද්ධියක් ලැබෙන්නේ කරන දෙයින් මිසක හිතපු දෙයින් මනෝමය විතර්කෙන් නෙමෙයි. ඒ වගේ ඕගේ තුල ඉඳගෙනම නම් අපි උත්සාහවත් වෙන්නේ අපි හිතනවා නම් මේ උත්සාහයෙන් ඈතර වෙන්නයි කියලා. අපි හිතුවට ඕගෙන් ඈතර වෙනවද? ඈතර වෙන්නේ නැහැ. එතකොට කෙටියෙන් භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවට මතක් කළේ මේ තුන් භූමිය අනුග්ගිය සියලුම සත්‍යෝ කාම ලෝක සත්‍යෝ අවිද්‍යාවෝග කාමෝග කියන ධර්මතා දෙකෙන් නිතරම පිහිටලා තියෙන්නේ අතරවර අවිද්‍යාවෝග ditthiyෝගය කියන එකටපත් වෙනවා. සමහර අවස්ථාවල අවිද්‍යාවෝග කාමෝග ditthiyෝග කියන ධර්මතා තුනම එකට තියෙනවා. ඒ කියන්නේ අරමුණේ ඇත්ත නොදන්නා කමත් අරමුණ අපි කියමු දරුවෙක් මිනිසෙක් නැහැදෑයෙක් කියලා කාම භාණ්ඩෙකුත් කළා. එයා මරණයන් මැස්සේ ඉපදෙන්නෙත් නැහැ කියලා හිතුවොත් ඔතන තියෙනවා අරමුණේ ඇත්ත නොදන්නාකම කියන අවිද්‍යාවෝගයක් තියෙනවා. ඒ මහ භූත රූපේ දැන් භාණ්ඩයක් කරලා දරුවෙක් යාළුවෙක් මිත්‍රයෙක් කරලා තියෙන ඒ හින්දා කාමය ඕගයක් තියෙනවා. එයා මරණයන් මැත්තේ උපදින්නේ නැහැ. නැත්තම් සදාතනික ආත්මය මරණයන් මැත්තේ උපදී කියලා දකිනකොට දික්තියක් තියෙනවා. අපිට මේ මිනිස්සයා මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලා මෙහෙම ඇහෙන් බලලා හිතනකොට ඔය නිකන් නෙමෙයි සංයෝජන කීපයක එකතුවක ප්‍රතිඵලයක් අපිට කොහොම තේරෙන්නේ. කාමෝගේ අවිද්‍යාවෝගේ ditthiyෝගේ කියන ඕග ටිකම එකතු වෙලා. එතකොට වෙන වෙනමක් තියෙනවා කෙනෙකුට සත්‍ය මරණ මත උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියන තැනදී
වෙන වෙනමත් තියෙන්න පුළුවන්. නැත්තම් මේ ගේ හරිම ලස්සනයි කියන තැනදී කාමෝගේ විතරක් තියෙන්න පුළුවන්. හැබැයි හැම තැනකදීම අවිද්‍යාවගේ හැම ධර්මතාවයක් එක්කම යෙදিলা තියෙනවා. එතකොට මෙන්න මේ අරමුණු වල ඇත්ත නොදන්නා කම දකින්ද අවිද්‍යාවෝගේ කියන එක ද්‍රව්‍ය කාරණා හැටියට පෙනෙන එක දකින්ද කාමෝගේ හැටියට සත්ත්ව පුද්ගල ආත්මයක් තියනවා කියන හැඟීම දකින්න ditthiyෝගේ හැටියට ඒ වගේම භවයට කැමති බව භවයේ ඉන්න බව දකින්න භවෝගේ හැටියට මේ තුන් භූමිය අනුව ගිය සියලුම සත්‍යෝ ඔන්නෝය හතර ඕගේ තුල ඉන්නේ ඒ අය එක්කෝ පිහිටා සිටිනවා එක්කෝ වෑයම් කරනවා මුළු තුන් භූමිය අනුව ගිය සත්‍යයම ওই දෙක කරමින් ඉන්නේ වෙන ක්‍රමයක් නැහැ එක්කෝ ඇලීම් වශයෙන් පිහිටා සිටිනවා එක්කෝ ද්වේෂ වශයෙන් නැත්නම් ගැටීම් වශයෙන් වෑයම් කරනවා. ওই දෙක විතරයි තියෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවට දේශනා කළා පිහිටා සිටීමේද වෑයම් කිරීමේද දොස් දැකලා පිහිටාද නොසිටීමෙන් වෑයම්ද නොකිරීමෙන් ඕගේ කර්ණය කළා. කොහොමද අපි බාහිර උපමාවක් ගත්තොත් පිහිටාද නොසිටීමේ ව්‍යායාමද නොකරමින් කොහොමද ඕගේ තරණය කරන්නේ? නතර නොවි පීනනවා. නේද? පීනන එකට කියනවාද ව්‍යායාම කර කර ඕගේ ඇතුලේ ඉන්නවා කියලා? නෑ. පීනන එකට කියනවාද පිහිටා ඉන්නවා කියලා? නෑ. එහෙනම් කරන්න මොකද්ද? නතර වෙවි ඒකේ විවේකයක් හම්බ වෙන්නේ නෑ. මහන්සි වෙන්න පුළුවන්. ඒ ගොඩක් වෙනකම පේනන්න ඕනේ. එතකොට අතින් පයින් වෑයම් කර කර ඕගේ හිතියට හරියන්නේ නැහැ. උඩ ඉල්පෙනවා විතරයි. දොස් සහිතයි. එහෙනම් ඒ වගේ හොඳට දකින්ද ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ස්පර්ශ ආයතන හායට හම්බෙන හැම අරමුණකින්ම හැම වෙලාවෙම වැහිලා පැතිරිලා තියෙනවා මේ සතරෝගී කියලා හිතන්නකො මේ පේන ඇහෙන දැනෙන දැනගන්න මේ ස්පර්ශ ආයතන හය මොන විදිහට ප්‍රතිචාරයක් ප්‍රතික්‍රියාවක් දක්වලා මිදෙන්න හැදුවත් ඕගොල්ලෝ වෑයම් කරනවා කිසිම උත්සාහයක් නැතුව ඒව පරිහරණය කළත් පිහිටා හිටිනවා ඕගොල්ලෝ උත්සාහයක් නැතුව පරිහරණය කරත් දෙයිරලා නැහැ. පරිහරණය නොකොට මේවා මිදෙන්න කියලා උත්සාහවත් වුණා දෙයිරලා නැහැ. ඒකයි මේකේ තියෙන බය. කියන්නේ මේ ඇහැට පෙනෙන රූපේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හිතන්නකො. දැන් පුඤ්ඤාභි සංකාර. එතකොට කුසල වශයෙන් ඕගොල්ලෝ වෑයම් කළා මේ තියෙන්නේ. හැබැයි යෝග්‍යයි. ඒ කියන්නේ අපි කියමු උදාහරණයක් මේ මේසෙ දිහා බලාගෙන මේ මේසය අනිත්‍යයිනේ මේකත් කැඩිලා ගිනලා යනවා කියලා නේද ඔයගොල්ලෝ බලන්නේ හිතන්න වෙන්නේ එහෙමනේ එතකොට මේ මහ භූතයන්ගේ උපාදාය රූපේ මේසෙ උනේ කොහොමද කියන එක තුල පිහිටලා ඔයගොල්ලෝ අනිත්‍ය බලන්නේ හැම වෙලාවෙම ඕක ඇතුලේ කිව්වේ ඒකයි. ඔයගලන්ට මේසෙ කියන එකෙන් නිදෙන්න ක්‍රමයක් නැහැ. එක්ක මේසෙට තණ්හා කරයි, එක්ක මේසෙ කැඩෙනවා, බිඳෙනවා, නැති වෙනවා. මේසෙට තණ්හා කරන් නොදැන තණ්හා කිරුවොත් දුක එනවා නේද කියලා ඔහොම වෑයම් කරන්නේ. අන්තිමට පිහිටා ඉඳලා තියෙන වෑයම් කරලා තියෙන තම භාණ්ඩයක් තුල නෙමෙයිද? එහෙනම් දැන් අපි ওই දෙකෙන් තොරව යන්නේ කොහොමද? මේ ලෝකේ හැමෝම කරන ඔය ටික. දැන් මේ තේන්නේ බිත්තිය. බිත්තිය කියලා කෙනෙක් ඉඳී දැකලා බිත්තියක් නේ තියෙන්නේ කියලා හින්දියා එයා පිහිට හැදෙනවා. අනේ ඉතින් මේ බිත්තියද අනිත්‍ය වෙනවා නේද කැඩලා බිඳලා නැති වෙලා යනවා නේද කියලා හිතයි. එතකොට වෑයම් කරනවා.
අන්තිමට පිහිටා හිටින්නත් වෑයම් කරන පදනම් වෙලා තියෙන විත්තිය. මහ භූතයන්ගේ උපාදාය රූපයක් හැටියට නොදැක විත්තියක් හැටියට පෙනෙනවා කියන තැනක යම් සංකලේශයක් තියෙනවා නම් ඒ සංකලේශය පිරිසිදු වෙලද? නැහැ. එතකොට මේ වෑයම ඕකේ ඇතුළේ නෙමෙයිද? ඕකේ ඇතුළේ. ඒ නිසා ඔගොල්ලෝ අනිත්‍ය වශයෙන් හිතනවා නම් මේ ඕකේ ඇතුළේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ මොන විදියට හිතුවත් ඒවා පුඤ්ඤාභි සංකාර. හොඳ නැත්තේ නෑ හොඳයි. හැබැයි භවයේ තුල හින්ද නරකයි. එතකොට ඒකයි හිතා සිටියත් වෑයම් කළත් දෙකම දොස් සහිතයි කියලා භාග්‍යවතුන් වහන්සේ දැක්කා කියලා. එතකොට දැන් අපිට හොයාගන්න තියෙන්නේ මොකද්ද? පිහිටාද නොසිටීමෙන් වෑයම්ද නොකිරීමෙන් ඕගේ තරණය කළා නම් පිහිටාද නොසිටින්නේ වෑයම්ද නොකරන්නේ කොහොමද? කියන කාරණාව වුණේ නේ. දැන් අපි දැක්කා මම කියන එක තේරුණාද? අපි දැන් දැක්කා මේ සතතේම නිතරම ස්පර්ශ ආයතන 6 හරහා අපේ මට්ටමට වේවා බ්‍රහ්මණයන්ගේ මට්ටමට වේවා අරූප බ්‍රහ්මණයන්ගේ මට්ටමට වේවා මේ තුන් භූමියන්ගේ සියලු සත්‍යයන්ටම සතර ඕගය පිටලා තියෙනවා. සතර ඕගය කියනකොට හතරම තියෙනවා කියන අදහසින් නෙමෙයි. මේ ඕග හතර ඇතුලේ තමයි පැවැත්ම තියෙන්නේ. ඒ සත්වයෝ ඒ ඕගෙ තුල ආයතන වලට හම් වෙන්නේ නැහැ ඕගෙන් තොරව තුන් භූමියේ. හතර ඕගෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ යෙදිලමයි හම් වෙන්නේ. හතර ඕගෙ ඇතුලේ කියන්නේ මේ ධර්මතා හතරෙන් එකක් හරි ඇතුල් කරමින් ඉන්නේ. මේ ධර්මතා හතර ඇතුලේ මිසකෙයින් බැහැර නැහැ. ඕග හතරෙන්ම මිදුණා නම් මිදුන රහතන් වහන්සේ නමක් විතරයි. එතකොට ඒ තුන් භූමියේම ඉන්න සත්‍යය ඔය ඕග හතරේ එක්කෝ පිහිටලා ඉඳලා ජීවෙනවා එක්කෝ වෑයම් කරලා ඉල්පෙනවා. ඇලීම් වශයෙන් පිහිටලා ඉඳලා ජීවෙනවා ගැටීම් වශයෙන් ද්වේෂයේ වශයෙන් ඉල්පිලා වෑයම් කරනවා ඉල්පෙනවා. ඔය පරියාය දෙකට බෙදනවම ක්‍රම හතකට ගන්න. එතකොට අපි බණ භාවනා කරනවා කියන කෙනා වුණා. ඕග තරණය හරියට දන්නේ නැත්නම් එතකොට ඕග තරණය කියලා කියන්නේ ඕගේ තරණයම කරන්න ඕනේ. ඕගෙන් ඈතර වෙන්නයි තියෙන්නේ. ඕගේ ඇතුලේ එහාට මෙහාට ගියාට වෑයම් කළාට හරියන්නේ නැහැ කියන එකක් කියන්නේ. එතකොට පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කරන හැටි අපි ඉගෙන ගන්න ඕනේ. දැන් ඕග ටිකක් පිහිටා සිටිනවා වෑයම් කරනවා කියන ටිකක් තේරෙනවා. හරි. දැන් එතකොට අපිට ඕනේ මොකද්ද? පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කරන හැටි. ඒ කිව්වේ දැන් මම මතක් කළා මේ තුන් භූමියේ යටි සියලුම සත්‍යයන්ට නිතරම ස්පර්ශ ආයතන 6 පිරිසිදුව කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම හම්බ වෙන්නේ කෙලෙස් ඕග ඇතුළ. එහෙනම් මේ ඕග ටිකේ හැම තැනකම යෙදලා තියෙන අවිද්‍යාව ඕගය කියන එක මුල් වෙලා. මෙන්න මේ අවිද්‍යාව ඕගය කියන එක නැති වුණාමයි කාම ඕගයට හෝ ඉඩ නැත්තේ. භවෝගයට හෝ ඉඩ නැත්තේ. ditthi ඕගයට හෝ ඉඩ නැත්තේ. අවිද්‍යාව ඕගයට හෝ ඉඩ නැත්තේ. අවිද්‍යාව නැති වුණාමයි. එතකොට අපිට පුළුවන් නම් මේ ස්පර්ශ ආයතන 6 අවිද්‍යාව නැති කරන්න. විද්‍යාව උපදවා ගන්න. එදාට ඕගේ අපි පිහිට හිටින්නෙත් නැහැ වෑයම් කරන්නෙත් නැහැ නමුත් ඕගයත් අතහැරෙනවා. අපි ඒක පොඩ්ඩක් මෙහෙම බලමු. කෙටියෙන් ගත්තොත්
ඇහැට ඔයගලන්ට රූපයක් පෙනෙනකොට පෙනෙන රූපේ ඇත්ත වෙලා ඒකට හිතනවා නම් පිහිටා හිටනවා කියලා දකින්න. පෙනෙන රූපෙන් මිදෙන්න උත්සාහවත් වෙනකොට ඉල්පෙනවා කියලා දකින්න. අපිට මේ පෙනෙන රූපයට ඒකේ ඉන්න හිතුවත්, ඒකේ ඇලෙන්න හිතුවත්, ඒකෙන් මිදෙන්න හිතුවත් අහුවෙලා. ඇහෙන ශබ්දයට අපි ඒකේ ඇලෙන්න හිතුවත්, ඒකෙන් මිදෙන්න හිතුවත් අහුවෙලා. ඔය අන්ත දෙක තියෙන්නේ එහෙම. යම් කිසි කෙනෙකුට පෙනෙන රූපෙන්ම මිදෙනවා නම් ආපහු රූපෙන් ඇලෙන එක රූපෙන් මිදෙන්න දරන උත්සාහය කියලා 아무ත එකක් ඕනේ නැහැ. ඒකෙදී අපි තේරෙන පැත්තකින් මම මතක් කරලා ගන්නම්. මේ ඉන්ද්‍රිය රූප ටික ගන්න, ඉන්ද්‍රිය රූප නෙමෙයි ඉන්ද්‍රිය ධර්ම ටික ගන්න. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය කියන ධර්මතා ටික ගන්න. මේ ඉන්ද්‍රිය කියන ධර්මතා ටිකේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මතා ටික හැම වෙලාවෙම කර්මජයි. කර්මජ රූපවල, කර්මජ නාමවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ කර්මජ වස්තුන් හැම වෙලෙම ඉන්ද්‍රියයි. ඉන්ද්‍රිය කෘත්‍ය කරන හැම දෙයක්ම කර්මජයි, කර්මජ හැම දෙයක්ම ඉන්ද්‍රියයි. ඒ කියන්නේ අපි යම් යම් විදිහකට විපාක විඳින්න පුළුවන් විදිහට කර්ම කළාම ඒ කර්මයේ ඉදිරිපත් වෙලාමයි අපිට විපාක විඳින්න සලස්වලා තියෙන්නේ. ඒ කර්මයේ පෙරටුව ගිහිල්ලාම විඳින්න සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කර්මය මම ඉස්සලා තේරෙන පැත්තෙන් ගන්න. ඒ කර්මයෙන් හටගත්ත ඉන්ද්‍රයන්ගේ එක්කෙනෙක් කියනකො මනින්ද්‍රිය. ඔන්න මනසෙන් gedara කියලා සිහි කරනවා කියනකො. දැන් gedara කියලා සිහි කරනකොට මේ මන කියන ඉන්ද්‍රියෙන් නැත්තම් මන කියන ආයතනයෙන් උපද්දපු ධර්මතා ටිකක් තමයි වේදනා සංඥා සංකාර කියන සිතුවිලි ටිකක් තමයි අපි සිහි කරගත්තේ. දැන් සිතින්ම උපද්දපු නාම ධර්ම ටිකක් මෙතන තියෙන්නේ. නමුත් මේ මනින්ද්‍රිය කෘත්‍ය අපි දන්නේ නැත්තම් මේ සිතින්ම උපද්දපු නාම ධර්ම ටිකක් කියලා ඇත්ත නොදන්නකොට ඕගලන්ට හම්බ වෙයි gedara සිහි වුණා කියලා බහැරින් gedara. ඔන්න දැන් බහැරින් gedarak හම්බ වෙනකොට මෙතන යට තියෙනවා අවිද්‍යාව කියන එක පිළිතලා. ඕගොල්ලෝ බහැරින් gedara දකින්නවා කියනකොටම gedara මතක් වුණා, අම්මා මතක් වුණා කියලා ඕගලන්ට බහැර කෙනෙක් හම්බ වෙනකොටම පළවෙනි අදියර අතහැරිලා. සිතින්ම දැන් gedara සිහි කරනවා කියලා ඕගොල්ලෝ කරන්නේ අපේම සිතුවිලි සිහි කරගන්න එක. අපි අපේම සිතුවිලි සිහි කරගත්තේ කියන එකට සිහි නුවණ නැත්තම් අපිට එතන ඇත්ත ඇති හැටිය දැක්කේ නැත්තම් ඉබේම අපිට හම්බ වෙන්නේ මොකද්ද? බහැර කෙනෙක්ව සිහි වුණා, බහැර gedarak සිහි වුණා කියලා. ඔන්න දැන් අවිද්‍යාව උගේ මේකේ තියෙනවා. දැන් බහැර අම්මා නැත්තම් gedara අපිට හම්බුණා දැන් කාමෝගේ. අවිද්‍යාව කාම දෙක දැන් තියෙන්නේ. අවිද්‍යාව නිසාමයි කාමය. අවිද්‍යාව උනේ කොහොමද? තමන්ගේ සිතින්ම උපද්දපු ධර්මයේ සිතින්ම උපද්දපු ධර්මයේ හැටියට නොදන්නා කවම අවිද්‍යාව. ඒ නිසා ගයක් වෙනන එක කාමය. දැන් ඔන්න බහැර ගයක් හම්බ වෙනවා. දැන් ඕගොල්ලෝ හම්බ වෙන ගේ තියනවා කියන කමින් කැමැත්තෙන් හිතනවා නම් මොකද වෙලා තියෙන්නේ? පිහිටා සිටිනවා ගිලෙනවා. නෑ ඒ ගේ උනත් මතක් කරලා උනාට තණ්හා කරන්න හොඳ නෑ කියලා ඕගොල්ලෝ කළොත්
වෑයම් කරනවා. දැන් ඕගොල්ලෝ මොගේ ආරම්භය හොඳට හිතුවත් නරකට හිතුවත් මිදෙන්න හිතුවත් ඇලෙන්න හිතුවත් දෙකම තියෙන්නේ ඉල්පෙනවා වෑයම් කරනවා කියන දෙකම තියෙන රෝගියට. ඇයි? ලොකු අධිරක් පහු කරලා ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ. මනසෙන් උපදින ධර්මතා ටික තේරුම් නොගෙන ඒකේ ඇත්ත නොදක වරදක් දැකලා වර්ධ තුල තමයි මේ වැරදි විදිහට හෝ වැරද්ද හදාගන්න උත්සාහවත් වෙන්නේ වර්ධ තුල. තේරෙනවද? ඔන්න දැන් ඒ ටික පැහැදිලිනේ. ඒ මනේන්ද්‍රියේ ස්වභාවය මේ ඉන්ද්‍රියන්ගේ කෘත්‍ය එකමයි. කිසිම වෙනසක් නැහැ. චක්කු ඉන්ද්‍රියෙන් ওই ටිකමයි කරන්නේ. මනේන්ද්‍රියෙන් කළා වගේම මනේන්ද්‍රියෙන් සිතින්ම ධර්මාරම්මණයන් සිහි කරලයි දැනගන්නේ. ඒක නොදන්නකොට බැහැරි යමක් පෙන්වනවා අපිට. ඒක තමයි ඕගේ කියන්නේ කාමෝගේ. මනසින්ම ධර්මයෝ ඉපද මනස තුලම නිරුද්ධ වෙනවා කියන එක නොපෙන්වන ගතිය දකින්න අවිද්‍යාව ඕගේ හැටියට පෙන්වන්න දෙන්නේ නැහැ. එතකොටම ඉදිරිපත් වෙන්නේ කාමෝගේ කියලා කියන්නේ බැහැරින් ගයක් මිනිසෙක් දකි. තේරෙනවද? ඒක තමයි කාමෝගේ. ඒකේ තමයි අපි එක්ක කැමැත්තෙන් එක්ක අකමැත්තෙන් එක්ක ලෝභයෙන් එක්ක ද්වේෂයෙන් එක්ක සාත්වත වශයෙන් එක්ක උච්ඡේද වශයෙන් ඔය මොන විදිහකට හරි අපි හසුරවලා තියෙන ටික ඔය අන්ත දෙකට තමයි වැටලා තියෙන්නේ. ඒක එක්ක පිහිටා හිටිනවා එක්ක වෑයම් කරනවා. ඒ මනින්ද්‍රියේ හැටි. මේ ඉන්ද්‍රිය මං කිව්වා කර්මජ රූප ඔක්කොම ඉන්ද්‍රිය ඔක්කොම කර්මජයි. චක්කු කියන්නේ ඉන්ද්‍රියක් ඒක කර්මජයි. මේ ඔක්කොම එකම විදිහ දෙයක් කරන්නේ. ඒ මනීන්ද්‍රියෙන් උපද්දපු ධර්මාරම්මණය නොදන්න නිසා අපිට කාමයේ හම්බ වෙනවා වගේ. අපිට චක්කු ඉන්ද්‍රියෙන් මොකද කරන්නේ? අර මනෝඉන්ද්‍රියෙන් සිතුවිලි හදලා අපිට පෙන්වනවා වගේ. චක්කු ඉන්ද්‍රියෙන් රූපයක් හදලා අපිට පෙන්වනවා. අපි ඒ ගැන දන්නේ නැති වෙනකොට අතෙන්දි බහැරගයක් පෙන්වනවා වගේ අපිට බාහිර රූපයක් ඇති බවටයි පෙන්වන්නේ. දකින්න ඉස්සලා තිබුණු දැක්කයන් පස්සේ තියෙන දකින්න වෙලාවෙදී බාහිර තියෙන වස්තුවක් හැටියට අපිට පෙන්වන්නේ. මෙහෙම වස්තුවක් වෙනකොට මේක කාමෝගේ. මේ චක්කු ඉන්ද්‍රිය නිසාම උපද්දපු දෙයක් අපි දැනගන්නේ කියන එක දන්නේ නැතිකමම අවිද්‍යාව. ඒ නිසා තියෙන දෙයක් වෙනකොට රූපේ තියෙන රූපයක් ඕගලන්ට පේනකොට මේ තමයි ඕගලන්ට මේ මට්ටමේ කාමෝගේ. එතකොට අර මනීන්ද්‍රිය ඉන්ද්‍රියන්ගේ කෘත්‍ය වෙනසක් නැහැ. පුළුන් රාත්‍රියේ යකඩ රාත්‍රියේ බර එකයි. නමුත් අපිට නිකන් හිතෙන්නේ යකඩ රාත්‍රිය ටික බර වගේ කියලානේ. ඔය න්‍යායමයි මේ වෙලා තියෙන්නේ. මනීන්ද්‍රියෙන් කෙරුවොත් චක්කේන්ද්‍රියෙන් කෙරුවොත් එකම විදිය කෘත්‍යයක් කරන්නේ. නමුත් අරකන නාමයි වගේ මේකේ වුණාට තියෙනවා රූපයි වගේ අපිට තේරෙන්නේ. අර යකඩ රාත්‍රල නම් බරයි වගේ පුරුන් රාත්‍රල බර අඩුයි වගේ තේරෙන ගතිය මේ තියෙන. නමුත් රාත්‍රලමයි. මනීන්ද්‍රියෙන් කෙරුවා චක්කු ඉන්ද්‍රියෙන් කෙරුවොත් ඉන්ද්‍රියමයි ඉන්ද්‍රියන්ගෙන් දෙන්නම කරන්නේ එකම කෘත්‍යය. එකම විදිහේ සිද්ධියක්. මනීන්ද්‍රිය විතරක් නැති දෙයක් ඇති හැටිට කියන්නේ මනීන්ද්‍රියෙන් විතරක් උපද්දනවා. එතකොට ඒක නොදන්න කම නිසා බහැරට අපි රැවටෙනවා කියන එක මනසින් විතරක් නෙමෙයි වෙන්නේ. චක්කු ඉන්ද්‍රියනොත් ඒ ඉන්ද්‍රිය නිසා රූපයක් අපිට පේන්නේ. නමුත් මේ චක්කු ඉන්ද්‍රිය නිසා අපිට පෙනෙන රූපයක් හැටියට නොදකිනකොට බහැර තියෙන රූපයක් දකිනවා. එතකොට බහැර තියෙන රූපයක් හැටියට දැකලා පිහිටා සිටියත් වෑයම් කළ දෙකම දුක්ඛයිතයි. දැන් ඕකෙන් ඈතර වෙන්න ඕගලන්ට තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. මොකද්ද? මනසින් උපද්දන ධර්මාරම්මන මේක මනසින් උපන්න ධර්මයක් නේද? ඒ සිත නිරුද්ධ වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා. මේ පෙනෙන දැනෙන දේ නිරුද්ධ වෙනවා නේද කියලා දැකලා බහැර ගියක් දොරක් ඉතුරු නොකරන්නකො. එතකොට ඕගොල්ලන්ට ඇලෙන්න ගැටෙන්න පිහිටා හිටින්න ගයන් කරන්න ඕනේ නැහැ. මේ අවිද්‍යාවගත් එක්ක මේ ඕග ටික ඔක්කොම අතහැරලා ඇති. ඇහැට මෙහෙම පෙනෙද්දී
මේ චක්කු ඉන්ද්‍රියෙන් හදපු රූපයක්ම පේනවා නේද? ඇහැ අහකට ගන්නකොටම පෙනෙන්නේ අතහැරෙනව නේද කියලා බලන්න. එතකොට මේ පේන දේ අත එළඹ මේ පිහිටා සිටීම වශයෙන් දැක ගැනීමක්වත් මේකේ මිදීම් වශයෙන් උත්සාහයක්වත් ඕගලන්ට ඕනේ නැහැ. ඔන්න ඔය දර්ශනයට ආවහම තමයි යංකින්ච සම්දේදම සම්බන්ත නිරෝධම් මං කියන්නේ. හේතුන්ගෙන් හටගන්න හැම ධර්මයක්ම නිරුද්ධ වෙනවා කියලා. මොකද අමුතුවෙන් යාට උත්සාහයක් ඕනේ මේ එකකවත් අනිත්‍ය දකින්න. එක දර්ශනයක් තියෙනවා. ඊට පස්සේ සෝත ඉන්ද්‍රිය කෘත්‍ය දකින්න. එයාගේ ස්වභාවය තමයි කනේ ස්වභාවය තමයි මෙබඳු શબ્දයක් හදලා අපිට අසනවා. ඒ බව නොදැක්කොත් නොදන්නවා නම් අපිට හිතෙන්නේ බාහිර සද්දයක් ඇහි හම්බ වෙන කෙනෙකුට. බාහිර සද්දයක් හම්බ වෙනකොටම ඔන්න භූමිය හදාගත්ත කාමෝගේ. දැන් ඊට පස්සේ කාමෝගේ හදාගෙන ඒකේ අපි පිහිටා හිටිනවා එක්ක වෑයම් කරනවා. පිහිටා හිටීමයි වෑයම් කිරීමයි දෙක තියෙන්නේ මේ ඕග මත. ඕග කියන එක මේ කාමෝගේ තියෙන අවිද්‍යාවෝගේ මත. අවිද්‍යාවෝගේ මුල් වෙනවා. ඊට පස්සේ ගාහන ඉන්ද්‍රිය මේ නාසයත් ඉන්ද්‍රිය. එතකොට ගාහන ඉන්ද්‍රිය මුල් කරලායි ගන්ධය හදලා තියෙන්නේ. ඒ බව නොදන්නකොට අපිට හම් වෙන්නේ මොකද්ද? බාහිරින් ගන්ධය. එතකොට ඒකේ අපි පිහිටා සිටිනවා එක්ක වෑයම් කරනවා. ජීව ඉන්ද්‍රිය එයාගේ මොකද කරන්නේ? රසයක් හදනවා. එතකොට එක්ක පිහිටා සිටිනවා වෑයම් කරනවා. කාය ඉන්ද්‍රිය එයා හදනවා මොකද්ද? පොට්ටබ්බය. එතකොට ඒ බව නොදන්නකොට බැහැරි යමක් තමයි හම්බ වෙන්නේ. මෙන්න මේ වගේ පිහිටාද නොසිටීමේ පිහිටා සිටීමේද වෑයම් කිරීමේද දොස් දැක්ක කියලා කියන්නේ පිනෙන ඇහෙන දේවල් ඇත්ත වෙලා ඒව ඇත්ත වෙලා හිටියත් ඒක වෑයම් කරන්න උත්සාහවත් වුණා. වෑයම් කරන්න උත්සාහවත් වෙන කෙනාටත් ඒක ඇත්ත වෙලා. අර මං කියේ මේසෙට තමයි කැමති වෙන්නේ මේසෙ තමයි අනිත්‍ය බලන දෙන්නටම අහු වෙලා තින්නේ මේසෙ. අන්තිමයි. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයම පිහිටා සිටියත් වෑයම් කළ දෙකේම දොස් දැකලා පිහිටාද නොසිටීමේ වෑයම්ද නොසිටීමේ ඕගේ තරණය කළා කියලා කිව්වේ මේ කාමෝග භවෝග අවිද්‍යාවෝග කියන ඕගය ඇති වෙන්න තියෙන මූල හේතුව කියන තැනින්ම සිඳනවා නම් ආපහු වෑයම් කරන්නෙත් නෑ යා පිහිටා හිටින්නෙත් නෑ. එතකොට අපිට කවදා හරි මේ ඕගෙන් ඈතර වෙන්න වෙන්නේ වෑයම්ද නොකිරීමෙන් පිහිටාද නොසිටීමෙන් මෙන්න මේ වගේ ඥාන දර්ශනයකින්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේවතාවට මතක් කළ ඒකයි පිහිටා සිටීමේද දොස් දැකලා වෑයම් කිරීමේද දොස් දැකලා පිහිටාද නොසිටීමෙන් වෑයම්ද නොකිරීමෙන් ඕගේ තරණය කළා කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු හම්බෙද්දී ඒවා කාම භාණ්ඩ කරගෙන පිහිටා හිටියෙත් නැහැ උත්සාහවත් වුණෙත් නැහැ. දිට්ඨිය ඇති කරගෙන පිහිටා හිටියෙත් නැහැ උත්සාහවත් වුණෙත් නැහැ. භවනිකාන්තය ඇති කරගෙන පිහිටා සිටියෙත් නැහැ උත්සාහවත් වුණෙත් නැහැ. අවිද්‍යාව වශයෙන් පිහිටා සිටියෙත් නැහැ උත්සාහවත් වුණෙත් නැහැ. අවිද්‍යාව නැති කිරීම වශයෙන් උත්සාහවත් වුණෙත් නැහැ මේ ආයතන ටිකේ. සම්මා දිට්ඨිය ඇත්ත ඇති හිටිය දැක්කා. සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්නකොට ආය ඕග්‍ය තරණය සඳහා අමුතු මාර්ගයක් නැහැ සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටි දකින්න ඕගලන්ට වෑයම් කරන්න ඕනෙත් නැහැ ඉල්පෙන්නෙත් නැතුව ඕග්‍ය තරණය කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔන්නෝයි න්‍යාය තේරුම් ගන්න මේ ස්පර්ශ ආයතන 6
තුන් භූමියටම ඕග සහිතවයි හම්බ වෙන්නේ. අවිද්‍යාව කියන ඕගේ මුල් වෙලා එක්ක කාම වස්තුන් හැටියට හම්බ වෙයි. අවිද්‍යාව කියන ඕගේ මුල් වෙලා ditthi හැටියට හම්බ වෙයි. අවිද්‍යාව කියන ඕගේ මුල් වෙලා භව නිකාන්ත වශයෙන් හම්බ වෙයි. එතකොට ඒ විදිහට හම්බ වුණ අයගේ ලක්ෂණ ටිකක් තමයි ඒක ඇතුලේ උත්සාහවත් වෙනව කොටසක් පිටා හිටිනවා. හරියට යථා ස්වභාවයෙන් නොදැන්න භාවනා කරනකොටත් චරිතය හසු වෙනවන්නේ අපි දන්නේ. ඒ කියන්නේ ඒද උත්සාහයේ එක්තරා ප්‍රතිඵලයක් මේක ඇතුලේ. අර මම කියන්නේ ගිනි ගොඩ ඇතුලේ නොපිච්චින්ද උත්සාහවත් වෙනවා කියලා. ගිනි තව පැත්තකින් ගත්තාම ගිනි ගොඩ ඇතුලේ නොපිච්චින්ද උත්සාහවත් වෙන කෙනා කිසිම උත්සාහයක් නැතුව හේ ඉන්න කෙනා දෙන්නව පිච්චෙනවා. ඒකමයි මේ ඕකතරණ සූත්‍රෙත් අන්තිමට කියන්නේ. ගිනි ගොඩ ඇතුලේ නම් උත්සාහවත් නැති කෙනත් පිච්චෙනවා, උත්සාහවත් වෙච්ච කෙනත් පිච්චෙනවා. උත්සාහවත් වෙච්ච කෙනාට වැඩිතර පිච්චෙනවා. පිච්චෙන දුකයි එහාට මෙහාට පැන මහන්සි වෙන දුකයි කියන දෙකෙන්ම දුක එනවා. ඒ වගේ ඕගේ ඇතුලේ ඒ කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, නමුත් උත්සාහය. අනිත් කෙනා කාලා බිලවත් ඉන්නවා. නමුත් අන්තිමට දෙකෙන්ම සසත. මම ඕගලන්ට කියනවා නෙමෙයි. ඒ කියන්නේ දැන් නොයෙක් ඔය වෘත සමාදානං වෙච්ච අය අජවෘත කියයි, එළුවෘත කියයි, යකඩ හඳන් වල නිදා ගන්නවා. ඒ වගේ උත්සාහවත් වෙන ලෝකයේ අය ගත්තාම බලන්න ඒ අයට සාමාන්‍ය ලෝකයේ හිතෙන සබකුත් නැහැ. ගස්වල පොතු කකා, කොළ කකා මේ උත්සාහවත් වෙනවා. එහා වැඩිපුර දුකක් විඳලා ඒත් සසරට වැටෙනවා. සාමාන්‍ය ලෝකයේ විඳපු සපක් නැහැ. ඉතින් මෙතනදී මේ මට්ටම දකින්න ඒ ලෝකෙ තුල ඇත්ත වෙලා කාම භව, ditthi, අවිද්‍යාව කියන ධර්මතා ටික පැතිරිලා ඇතිරිලා ආයතන ටික හම්බ වෙන්නේ ඒ ආරම්භය ඇලීම් ගැටීම් වශයෙන් පිහිටා සිටීම සහ වෑයම් කිරීම දෙක දකින්න පිහිටා හිටියත් වෑයම් කළත් ඇලුනත් ගැටුණත් මිදෙන්න උත්සාහවත් වුණා ඒ දෙකම ආපහු දුස්සහිතයි කියලා දැකලා ඒවට ප්‍රතිකාර කර ඉඳ ගියේ නැහැ. පේන දෙයට ප්‍රතිකාර කරන්න ගියේ නැහැ. පේන දේ ඇති වෙච්ච හැටි බැලුවා. සිතට හම්බ වෙන දේ gedara කියලා යමක් හම්බ වෙන එකට ඇලෙන්න හෝ ඒකෙ මිදෙන්න ගියේ නැහැ. ගේ කියන එක හම්බ වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ඕගලන්ට අවිද්‍යාව හෙළි වෙනවා. ඒ කියන්නේ මනසින් ධර්මාරම්මණයන් සිහි කරලා ඒ මනසින් සිහි කරපු ධර්මයෝ ගැටියට හඳුනා ගන්න බැරි වෙච්ච නිසා ඒ මනසෙම තියෙන විතර්ක ටික කෙලෙසයකට පෙන්වනවා බහැර කියලා නේද කියලා බහැර ලෝකේ ඇති වෙච්ච හැටිත් ඒකට හේතුවක් දෙක හම්බ වෙයි ඕගලන්ට. ඒ විදිහටමයි මේ ඇහැ කන දිව නාසය ශරීරයක. ඔන්න ඔය ඇත්ත දැක්කාම ඔන්න ඔය ඇත්ත දැකීමට කියනවා මොකද්ද? සමාධිත්‍ය. ඕගතරණයට ඔන්න ඔය ටිකයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඕගතරණය කරලා තියෙන්නේ. ඔය විදිහට කරන කෙනා අපපතිත්තං අනායෝහං ඕගමතරති. පිහිටාදෙන සිටමින් වෑයම් දෙනවා කියන්නේ. ඕගය තරණය කරලා. මේ විදිහට කෙනෙක් බැලුවොත් එයා පිහිටලා හෝ වෑයම් කරන හෝ යන ගණිත යනවද? යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕගය ඇතුලේ පිහිටලා හිටින්නත් එපා, වෑයම් කරන්න යන්නත් එපා. ඒ වෑයමද හීන තැන ඉඳලා ප්‍රණීත තැන දක්වා වෑයමත් විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ අට්ඨකලමතාන යෝග්‍ය වගේ ඊටාම දෘಢ හීන තැනක ඉඳලා අපි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතන, පේන දෙයට හිතන තැන දක්වාම වෑයම යනවා. වෑයමයි ඒත් ඕගය ඇතුලේ. ඒ ඔක්කොම දුක්සහිතයි. ඊටාම රළු තණ්හා මට්ටමේ ඉඳලා නිකාන්තිය ජීවිත ආසාව දක්වාම ඊට සිවුම් මට්ටමට පිහිටා සිටීම යනවා.
ඒ ඔක්කොම දොස්සහිතයි. එතකොට මුලින් ඕග තරණය කරන හැටි, ඕගේ පිහිටන හැටි, ඕගේ ඉල්පෙන හැටි දැනගන්න ඕගේ ඇතුලේ මෙන්න මේක යෝගේ පිහිටා හිටියත් මෙන්න මේ දෝෂي තියෙනවා. ඕගේ ඇතුලේ ව්‍යායාම කළත් මෙන්න මේ වෙහෙස මේ දෝෂي තියෙනවා කියලා දකින්න. දැකලා පිහිටාද නොසිටිමින් ව්‍යායාමද පිහිටා සිටියත් පළක් නැහැ, ව්‍යායාම කළත් පළක් නැහැ කියලා. පිහිටාද නොසිටිමින් ව්‍යායාමද නොකරමින් ඕගේ තරණය කළ යුතුයි. ඒ තරණය කරන මෙහෙමයි කියලා ඒ දර්ශනයක් දැක ගන්න ඉස්සෙල්ලා. අර මම පෙන්නපු විදිහට මනින්ද්‍රියෙන් උපද්දපු ධර්මතා තියෙන්නේ. මනින්ද්‍රියෙන් උපද්දපු ධර්මතා හැටියට නොදකින්න කම නිසායි බහැරාම වෙන්නේ. ඒ සිද්ධිය විදිහට දකින්න සම්මාදිට්ඨි. මනසින්ම ධර්මාරම්මන උපද්දලා මනසින් ධර්මාරම්මන උපද්දපු බව නොදැක්ක කම නේද බහැර යමක් මට හම්බෙන්න හේතුව කියලා දකින්න. ඒකමයි සම්මාදි. අවිද්‍යාව හැටියට දැකීම විද්‍යාව. ඒ වගේම චක්කු ඉන්ද්‍රිය නිසා රූපයක් හදලා පෙන්නනවා. ඒ බව නොදන්න කම බහැර රූපයක් හම්බෙන්න හේතුව නේද? ඒ කියන්නේ අන්තිමට බහැරි යමක් තියනවා කියලා වෙනමම මනෝමයෙන් අපි ඇති කරගෙන සිද්ධියක් මේ තියෙන්නේ. මේ අර හිතින් වගේ. ඔන්න ওই ටික දැනගෙන ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔය ඕගතරණයට නැත්නම් ඔය සම්මා දිට්ඨිය දකින්න තැනට, ඒ කියන්නේ ඕගය තරණය කරන්ද මේ අපිට ඕගය තුල පිහිටා හිටින්නෙත් නැතුව ව්‍යායාම කරන්නේ නැතුව ඕගෙන් ඈතර වෙන්න ඕනේ. ඒ කියන්නේ පීනනවා. එතකොට පීනන්න බැරි කෙනෙක් වුණොත් තමයි ප්‍රශ්නේ නේද? එතකොට මොකද කරන්නේ? හදාගන්න වෙන පහුරක්වත්. ඒ කියන්නේ කොට කෑලි ටිකක් ලී කෑලි ටිකක් කියලා දානු නැත්තම් ළඟපාත තියෙන ගස්වල ටිකක් කඩලා අරගෙන කොට කෑල්ලක්වත් බැඳ ගන්න වෙනවා. ඊට පස්සේ අතින් පයින් අර හබල් ගගා යන්න වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේ දැන් මේ ඕගෙන් ඈතර වෙන්න තියෙන මෙන්න මේ වගේ දර්ශනයකින් කියලා ඉතලා දැනගන්නවා. දැනගත්තට තාම මේ ඕගෙන් ඈතර වෙන විදිහේ, ඕගේ අතහැරෙන විදිහේ, ඕගේ පිහිටා ඉන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඕගෙන් ඈතර වෙන විදිහේ ඒ දර්ශනය අපිට හුරු නැහැ. මොකද දැන් පුද්ගලයෙක් කරනවා නෙමෙයි, මෙන්න මේ දර්ශනයටයි ඕගොල්ලන්ව ඕගෙ තුල පිහිටවල තියන්නෙත් නැතුව වෑයම් කරවන්නෙත් නැතුව ඕගෙන් ඈතර කරවන්නේ මේ දර්ශනය. පුද්ගලයෙක් කරනවා නෙමෙයි, පුද්ගලයෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ දර්ශනය තමයි, මෙන්න මේ සම්මා දිට්ඨිය ඇත්ත දැකීම තමයි ඕගොල්ලන් ඕගෙ තුල පිහිටා සිටවන්නෙත් නැතුව වෑයම් කරවන්නෙත් නැතුව ඈතර කරවන්නේ. එහෙම නැතුව හිතලා මම වෑයම් නොකර ඉන්නවා කියලා හිතියොත් ඒ පිහිටා හිටියා. මම පිහිටා හිටින්නේ නැහැ කියලා ඕගොල්ලෝ හිතුවොත් ඒ වෑයම් කළා. ඒ හින්දා හිතලා කරන්න බෑ. තේරුම් මං කියේක. ඔන්න මම නම් වෑයම් කරන්නේ නැහැ කියලා මේ හිතියොත් පිහිටලා. මම පිහිටලා හිටින්නේ නැහැ කියලා හදන එකම තමයි වෑයම්. ඒ හින්දා හිතලා කරන්න ගියොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පිහිටලා එක වෑයම් කරනවා. ඒ නිසා හිතලා කරන්න බෑ. නමුත් ඒ විදිහටවත් මොන අර කතාවක් තියෙන දැන් අපි අසුචි ටිකක් පිරිසිදු කරන්න කියලා හරි අතින් ඇල්ලුවොත් අතේ ගෑවිලාම. පිරිසිදු කරන්න කියලා හරි මේ පැත්තට නැඹුරුනොත් ඒක අපේ හැටි ළමයි නැති. ඒ නිසා ඒ පැත්තට නැඹුරු වෙන්නෙම නැතුව මේ දර්ශනයටයි මේ ඇත්ත දැකීමටයි සම්මාදිට්ඨිය. ඇත්ත දැකීමටයි මේ සතර රෝගයත් ඒ තුල පිහිටා සිටීමත් යෑමත් අතහැරෙන්නේ.
එතකොටයි පුද්ගලයෙක් නෑ, පුද්ගල භාවයක් නෑ, කරන්නෙක් නෑ, කරන කෙනෙක් නෑ. එහෙම නැති හැම තැනකම පුද්ගල භාවයේ තියනවා, කරන්න ඉන්නවා. එතකොට ඕගය අතහැරෙන, ඕගය තුල උත්සාහය දැයම අතහැරෙන්න මේ දර්ශනය අපිට බැයි නම් තාම අපහසුයි නම් ඒකට දැන් අපි උපායක් කළ යුතුයි. ඒ තමයි මේ වගේ සීලයක පිළිපදිනවා. මේ වගේ නේ මේක හොඳට සීලයක පිළිපදින්න වෙනවා. සීලයක පිළිපදලා හිත වඩන්න ඕනේ සමතකමට හැමතිස්සෙම. මොකද මේ සීල සමාදන් වෙනකොට යාද මේ සීල සමාදන් වෙලා ඉන්නේ. මේ සීල සමාදන් වෙලා මෙතෙන්ට ආපු එකේ කියනවා gedara dore සීල රකින්න අමාරුයි. සීල රකින්න අමාරුයි, අපහසුයි. නොඑක් පලිබෝධ වැඩි කියන එක. ඒ හින්දා මේ උපායක් කරගෙන තියෙන්නේ. දැන් ගෙදර ඉන්නකොට ඔන්න වයසක උපාසකම්ම කෙනෙක් නම් තමන්ගේ දුවවත් ඇවිල්ලා අම්මා මේ පුතා පොඩ්ඩක් බලා ගන්නකො මම මේ ටවුමට යන්න තියනවා කියලා ඔන්න දරුවෙක් හරි දෙනවා. අත්තම්මා හේනට යන්න දෙන්නකො කියලා හරි කියයි. නැත්නම් මොනවා හරි දෙයක් කියයි. නමුත් දැන් සුදුරෙද්ද දාගත්තට පස්සේ අද දරුවව දෙන්න දෙන්නෙත් නැහැ. හේනට යන්න කියන්නෙත් නැහැ. කඩේට යන්න ඕනෙත් නැහැ. අද ගෙදර උයන්න ඕනෙත් නැහැ. දැන් මේ බාහිර වැඩ කටයුතු ටික ඔක්කොම අඩු කරගත්තේ මොකටද? සිල් රකින්නවා කියලා මේ කය වචන දෙක සංවර වුණා වෙනවා. ওই ටික ওই උපාය කරගත්ත ගමන් දැන් හිත සංවර කරගන්න උපකාර පිණිසයි ඔය උපාය කළේ. ඔය දැන් නරියගේ අංගයක් අරගෙන තියෙන්නේ. නරිය කියන කපටේනේ. ඉතින් මේ කපටිකමක් කරගෙන තින්නේ මේ සම්‍යක් ප්‍රයෝගය. ඒ කියන්නේ හිත වඩා ගන්න සසරෙන් මිදී ගන්න කෙනෙකුට රිදෙන්නේ නැති. අනිත් අද අත්තම්මා ඔච්චර කියද්දි දාලා ගියා මේ වැඩේ කළා දුන්නේ නැහැ කියලා අනිත් දරුවන්ගේ අරේ මේ හිත නරක වෙන්නේ නැතුව. ඒ දැනුත් බහැර වෙන්න කරපු මේ පොඩි ප්‍රයෝගයක් අද. මොකද අම්මා අද සිල් ගන්න ගියා කියන තැනින් මිසක තියෙන්නේ ගෙදර වැඩ ටික දාලා මගේ හරියා කියලා ඒගොල්ලන්ගේ හිත නරක වෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරනවා අනිත් අයගේ දොස්තරස් වලට ලක් වෙන්නේ නැහැ. දැන් මේ ප්‍රයෝගයක් කරගත්තේ. දැන් ওই ප්‍රයෝගයෙන් උපරිම වැඩ ගන්න ඕනේ. මොකද නැත්තම් ওই විදිහට නම් සිල් සමාදන් වල දරුවෝ බලා ගන්න පුළුවන් ඉතින්. නමුත් අපි සිල් සමාදන් වුණේ අද කය වචන දෙක සංවර කරගත්තේ හිත හදාගන්න පහසු විදිහට. හිත හදාගන්න උපකාරී වෙනස. මොකද මේ නීවරණ ධර්ම වැඩි අපේ මනසේ. නීවරණ ධර්ම අඩු කරගන්න. ඇයි නීවරණ ධර්ම අඩු කරගන්නේ? මේ ඕගය තරණය කරන ඥාන දර්ශනය එළඹ සිටින තැනට ගන්න. සම්මා දිට්ඨිය. යම් දැකීමක් නිසා ඕගේ පිහිටාද නොසිටීමෙන් වෑයම්ද නොකිරීමෙන් ඊතර වෙන්න පුළුවන් නම් අන්න ඒ සඳහායි මේ ප්‍රයෝගය අද. ඒ නිසා අද දවසේදී උත්සාහවත් වෙන්න භාවනා කරන්න. දවල්ට අවශ්‍ය ප්‍රශ්න ගැටළු ටිකක් සාකච්ඡා කරන්න දෙන්නම්. මම දැන් භාවනා කරන හැටි ටිකක් කියලා යනවා. මට එන්න බැරි වුණොත් මම චරපුරුෂයෝ ටිකක් එවනවා. එක එක්කෙනා වෙන වෙනම කතා කරනවද නැද්ද කියලා බලන්න. කවුරුවත් කතා කරන්න එපා. හරිද? භාවනා කරන හැටි ටිකක් කියලා දෙන්නම්. ඒක හොඳට උත්සාහවත් වෙන්න. මෙතනින් පස්සේ දවල් දාන වෙලාව වෙනකම්ම කෙනා පැත්තකට ගිහිල්ලා. පටන් ගන්න ඉස්සෙල්ලා ඕන බුලත් ටිකක් කන්න කාලයක ඉවරයක් කරන්න. ආය මගදී බුලත් පිට කොටන්න බෑක් අදින්න තරතර ගන්න එපා. අනිත් අයට කරදර පිණිස දෙන්නේ කතා කරන්න එපා. මොකද අද සිල් ගත්තේ හිත සමාධි වඩන්න උපකාරී පිණිසමයි. හිත සමාධි නොකොට නීවරණ දුරු නොකොට අර අපි ඉස්සෙල්ලා කතා කරපු ටික හිස් ප්‍රලාපයක් වෙනවා. වචන ටිකක් වෙනවා මිස කවදාවත් දකින්න බෑ. නීවරණ අඩු වෙච්ච සිතකින් තමයි අර කියපු දර්ශනය දකින්න පුළුවන්. කියන්නේ
ඕගොල්ලෝ gedara කියන එක සිහි කරලා බලන්න. තමන්ව බැන්න හැකි. කවදාවත් ඕගොල්ලන්ට අපි අපේම සිතින් සිහි කරපු විතර්කයක් කියන එක පෙනෙයිද කියලා? පේන්නේ නැහැ. බහැර යමක්ම පෙන්නයි. ඒ තමයි ප්‍රපංච. ඒ තමයි නීවරණ. යම් දවසකදී හිතේ නීවරණ නැත්තම් gedara කියලා සිහි කරනකොට සිහි කරන එක සිහි කරන්න කිසිම සැකයක් නැතුව හිල්ලෙන්නවත් නැතුව ඇත්ත ඇති හැටගෙන අපි අපේම සිතුවිල්ල සිහි කළා නේද කියන එකෙන් එළඹ සිටිනවා. ඒ නුවණම එයාට කිසිම අපහසුකකින් තොරව මේ ඇහැට ඉදිරිපත් වෙනවා. මේ ඇහැ නිසාම උපද්දපු රූපයක් කියනකොට චුට්ටක් අසක නැහැ. එතකොට ඒ දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට. අර අරමුණ gedara කියලා හිතන්න පෙර තිබ්බ නෙමෙයි හිතුවයන් පස්සේ තියෙනව නෙමෙයි හිතින් හිතපු නිසාමයි gedara කියන එක. එතකොට හිතන්න ඉස්සෙල්ලා ඉබඳු සිතුවිල්ලක් තිබුණවත් හිතුවයන් පස්සේ තියෙනවවත් එහෙම නෙමෙයි. හිතන නිසාම ඒ වගේ ඇහෙන් දකින්න පෙර තිබ්බත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි දකින්න නිසාමයි ඇයි මේ පේන්නේ මේක කියන එක සැක නැතුව පෙන්නට එනවා. එතකොට ඒ පෙනෙන්නේ අර නීවරණ ධර්ම දුරු වෙච්ච සමාධියකට. එහෙනම් දැන් අපි පොඩ්ඩක් භාවනා කරන හැටි ටිකක් ඉගෙන ගමු කෙටියෙන්. මම හැමදාමත් මතක් කරනවා. අද දවසේදී දවල්ට ධර්ම සාකච්ඡාව විතරයි කරන්නේ. මුළු දවසම හවස් වරුවම භාවනා කරන්න උත්සාහවත් වෙනවා. හැමෝම මේකෙදී කෙනෙකුට පුළුවන් මම කමඨං කීපයක් කියන්නම්. කෙනෙකුට පුළුවන් මේ සත්‍ය නිමිති හිත තියාගෙන නාසය හෝ තොල් දෙක ගාව හිත තබා ගන්න. ඒකට කියන සත්‍ය නිමිත්ත කියලා. සත්‍ය නිමිත්තේ හිත තබාගෙන ඒ නිමිත්ත අප්‍රකටයි නම් මම අර මතක් කරලා තියෙන ඇඟිල්ල මෙහෙම තියාගන්න තොල් දෙකේ හෝ නාසයේ. ඊට පස්සේ ඇඟිල්ල වදින තැන තොල් දෙක ගාව ඇඟිල්ල වදින තැන හිත ඒ දැනුම් සහිත බවකම ඉඳගෙන ඇඟිල්ල අහකට ගන්න. එතකොට මේ නිමිත්ත හොඳට නිල වෙලා තේරෙනවා Tamanට. හොඳට ඒ නිමිත්ත හසු වෙනවා තේරෙනවා. එතකොට අන්න ඒ වගේ තැනක හිත තියා ගන්නවා නිමිත්ත. තොල් දෙක හිතින් අල්ල ගන්නවා. හිතට හසු වෙලා තියෙන තොල් දෙක. එහෙම ඉඳගෙන ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. ආපහු හිත බැරි වෙලා හරි අහකට ගියොත් මතක් කරලම සති නිමිත්තට අරගෙන ආස්වාස ප්‍රස්වාසයේ දැනෙමින් ඉන්නවා. ආස්වාසය අනුව හිත අරගෙන යන්න එපා ප්‍රස්වාසය අනුව හිත අරගෙන යන්න එපා ආස්වාස ප්‍රස්වාසය අනුව හිත අරගෙන යන්න එපා. හිත තියෙන්නේ තොල් දෙක ළඟමයි. එහෙම තියෙද්දි සිහියෙන් නුවණින් ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා. මේ ධර්මතා දෙක එකට වෙනවා වගේ තේරෙන්න ඕනේ. ඔහොම ටිකක් වෙලා කරනවා. විනාඩි 5ක් විතර කළා හිතා මතා මේක නතර කරන්න. නතර කරලා මේ ශරීරයේ පැත්තට නැඹුරු වෙලා හිතන්න. මේවා හිතන්න ඕනේ. හයියෙන් කිව්වත් කමන්නේ. නමුත් මේ පරිසරයේ බෑ අනිකට කරදරයිනේ. එහෙනම් හිතන්න හිතෙන්. හිත අවදි වෙන්න හොඳට සිටිය යුතුමයි. මේ ශරීරය දිහා බලාගෙන මේ ශරීරයේ කේස් ඊටමත් වේගින් නෙමෙයි ඊටමත් හිමින් නෙමෙයි ලොම් නිය දත් හම් මස් නහර ඇට මිදුළු කියලා මේ කොටස් මෙනෙහි කළා කන බොන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා නේද කියලා හොඳට බලනවා. බලලා ඒ බඳු කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ ඉරියව් පැවැත්ම වෙනවනේ. මේ ආහාරයෙන් හැදුණු රූපයේ සවිඥානික වෙලා තියෙන්නේ හැඟීම් දැනෙන්නේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද කියලා ටිකක් හිතනවා. එතකොට රූපාදී අරමුණු දැකීම ඇහිම් වෙන්නේ මේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන්. ඔය මම කියන වචන ටික මොන්නේ ඔය අර්ථේන විදියට. බැරි වෙලා බහැර ගෙදර ඉන්න ළමයෙක් මතක් වුණොත් දරුවෙක් මතක් වුණා කියන්නකො.
ඒ දරුවා කියන නිමිත්ත දරුවව හිතෙන් අල්ලගන්න ඕනේ. නිකන් හිතන්නේ නැහැ. හොඳට දරුවව සිහි කරගන්නවා. සිහි කරගෙන හිතෙන් ඒ රූපේ විනිවිද ගෙනියනවා. අර පණුවේ කාරණා වගේ ප්‍රකට කොටස් ගන්න. මේ රූපේ තියෙන්නේ හම, මාස්, ලේ, නහර, ඇට මිදුළු ඔව ටිකක් බලලා ඊට පස්සේ කන බොන ආහාර නිසා මේ රූපේ හැදිලා තියෙනව නේද කියලා බලන්න. ඒ බඳු මේ කය ඇසුරු කරගෙන මේ විඥානය පවතිනවා. ඒ නිසා මේ ඉරියව් යාම වෙනව නේද කියලා බලනවා. ඉස්සෙල්ලා රූපේ කොටස් ටික බලලා ඒ රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා බලනවා. ඔන්න කය ආйти මේ ආහාරයටත්. ඒක වෙනම සිද්ධියක්. ඒ කය ඇසුරු කරගෙන ඉන්න හිත නිසා මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. ඒ හිත නිසා රූපාදී අරමුණු දැකීම වෙන්නේ. ඒක වෙනම කොටසක්. ඔන්න ওই විදිහට ටිකක් හිතන්න. ඒ විදිහට ටිකක් හිතලා හිතන එක නතර කළා ආයත ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩලා ඒක නතර කළා ආයත හිතන්න. මේ දෙක මාරුට ගන්න. එතනදී හිතේ විතර්ක ගතිය වැඩි නම් හිත දුවන වේගය වැඩි නම් ආනාපාන සතියට දෙන වේලාව වැඩි කරන්න ඕනේ. හිත දුවන්නේ සති නිමිත්ත තියෙනවා නම් නුවණින් මෙනෙහි කරන පැත්තට දෙන වේලාව වැඩි කරන්න. මේ විදිහට මාරුවට කරන්න ඕනේ. එතකොට කලින් කලට බොහොම කලින් ඒ කියන්නේ බොහෝ වෙලාවක් කරන්න මේ විදිහට ඉඳලා හිටලා වීර්ය ඇති වෙන විදිහට සසරේ නොයේ ಜಾති වල ඉපදුනහම ඇති වෙන දුක් නායි පොළොංගු പ്രേත ලෝකවල අසුර ලෝකවල ඉපදුනහම ඇති වෙන දුක් එතකොට වයසට යෑම නිසා ඇති වෙන දුක් සසරේ හිටියොත් එතකොට යම්තාක් ලෙඩ රෝගයක්ද ඒව සිහි කරනවා. සිහි කළා මේ ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන්කම තාම මට තියෙනව නේද? මරණයට යම්තාක් අද ප්‍රභේද තියෙන තමන්ට හැකිතාක් මැරෙන ස්වභාවයන් සිහි කළා. ගස් වලින් වැටිලා හොරි කුෂ්ඨ හැදිලා ලෙඩ රෝග හැදිලා පිළිකා හැදිලා මේ මැරෙනවා. ඒ ඕනම ක්‍රමයකට මැරෙන්න පුළුවන්කම තමන්ගේ මිදෙන්නේ නැති බව සිහි කරනවා. ඊට පස්සේ අපායේ ඉපදින්න වෙන දුක සසර විඳ දුක් අනාගතේ විඳින්න වෙන දුක් මේ ජීවිතේ විඳපු දුක් සිහි කළා මේ බඳු සසරකයි ඉන්නේ මේ සසරෙන් එතර වෙන්න වීර්ය කළ යුතු නේද කියලා තමන්ව උත්සාහවත් වෙන විදිහට ටිකක් උත්සාහවත් විය යුතුයි. ඒ කියන්නේ එහෙම හිතිය යුතුයි. ඒක හිතන්නේ බොහෝම කලාතුරකින්. පැය 3-4කට පොරසරයක් හිතුවත් ඇති. අර ධර්මතා දෙක මාරුට ගන්නවා. තේරෙන්නේ නැහැ. දැන් මේ ආනාපාන සතිය අපහසුයි නම් කෙනෙකුට පුළුවන් මෛත්‍රී භාවනාව කරන්න. මෛත්‍රී භාවනාව කරද්දී මේ සති නිමිත්ත හිත තියාගන්න. තියාගෙන එයාට පුළුවන් සියලුම සත්‍යය හසු වෙන එක පර්යායක්. පර්යාය කියන්නේ ක්‍රමයක් ගන්න. සියලුම සත්‍යය හසු වෙන එක ක්‍රමයකින් එහෙම නැත්නම් ක්‍රම කීපයකින් මේ සිත වඩන්න පුළුවන්. අපි කියමු සියලුම සත්‍ය හම්බෙන එක ක්‍රමයක් කියලා පොළවේ වසන සියලුම සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සෝපත්ත්වා දුකෙන් මිදෙත්වා. වෙන අකුසල විතරකයකට යන්නේ ඉඩ නැති වෙන්න. ඒ කියන්නේ ඒ වෙන විතරකයකට යන්නේ නැති වෙන විදිහට සීක්‍රේ. මේ කියන වචනේ තේරෙන මට්ටමට හිමි. ඒ කියන්නේ ඊටමත් වේගිනුත් නෙමෙයි ඊටමත් හින්නුත් නෙමෙයි කියන වචනය හොඳට හිතට වදින මට්ටමටක් තියෙනවා. නමුත් වෙන විතර්කයකට එන්න ඉඩක් නැති විදිහට හිතන්න. පොළවේ වසන සීල සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකෙන් මිදෙත්වා ජලයේ වසන සීල සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකෙන් මිදෙත්වා අහසේ වසන සීල සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකෙන් මිදෙත්වා කරකට ඔන්න දැන් සියලුම සත්‍යය හසු වෙන එක ක්‍රමයක්. ඒ වගේ එක ක්‍රමයක්
තෝරගන්න. ඒ වගේ ක්‍රම රාශියක් වෙනවා මම කීපයක් කියන්න. අපිට පුළුවන් පා නැති සියලු සත්වයෝ, දෙපෑ ඇති සියලු සත්වයෝ, සිව්පෑ ඇති සියලු සත්වයෝ, බොහෝ පා ඇති සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා ගත්තොත් තව එකක් ක්‍රමයක්. සංඥා ඇති සත්වයෝ, සංඥා නැති සත්වයෝ, නේව සංඤී නාසඤ්ඤී සත්වයෝ කියලා ගත්තම තව එකක් ක්‍රමයක්. රූපී සත්වයෝ, අරූපී සත්වයෝ කියලා ගත්තාම තව එක ක්‍රමයක්. කාම ලෝක වෙති සත්‍යය, රූප ලෝක වෙති සත්‍යය, අරූපී ලෝක වෙති සත්‍යය කියලා ගත්තාම තව එක ක්‍රමයක්. එතකොට සදිසාවන් ගත්තාම මෙතන සිට උතුරු දිශාව වැසි, දකුණු දිශාව වැසි, නැගෙනහිර දිශාව වැසි, බටහිර දිශාව වැසි, උඩ දිශාව වැසි, යට දිශාව වැසි සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත්ත්වා කියලා ගත්තා එක ක්‍රමයක්. කෙනෙකුට එකකින් බැලුම් ඔය හැම ක්‍රමයකම හිත හිතෙත් කමන්නේ. තව ඕනනම් දස දිශාවන්ට පුළුවන්. උතුරු දිශාව වැසි, උතුරු අනු දිශාව වැසි, දකුණු දිශාව වැසි, දකුණු අනු දිශාව වැසි කියලා එහෙම හිතන්නත් පුළුවන්. තව පුළුවන් තමන්ගේ ඉඳලා අනන්ත විශ්වය දක්වා, අනන්ත විශ්වයෙන් ඉඳන් තමන් දක්වා මණ්ඩලාකාරව මෙච්චිත පතරවන්න පුළුවන්. මම නිදුක් වෙම්මා, නිරෝගීම සුවපත් වෙම්මා, මාමෙන්ම ඉන්න තැන මෙම සිනසුනෙහි වැසි සීල සත්‍යය, මෙම ගමෙහි වැසි, මෙම නගරෙහි, මෙම පළාතෙහි, මෙම රටෙහි, මෙම ලෝකෙහි, මෙම සක්වලෙහි, මෙම දසදහසක් සක්වලෙහි වැසි සීල සත්‍යය, යටින් අවීචයේ පටන් උඩින් භවග්‍රය දක්වා හාත්පස අනන්ත පරිමාණ සක්වලවල වල වසන සියලු සත්‍යය නිදුක් වෙත්වා නිරෝගීත්වා සුවපත් වෙත්වා කියලා මෙත්සිත වඩනවා. තමන්ගේ ඉඳලා අනන්ත පරිමාණ විශ්වයට යනවා. ආපහු විශ්වයේ ඉඳලා යටින් අවීචයේ පටන් උඩින් භවග්‍රය දක්වා ආත්පස අනන්ත පරිමාණ සක්වලවල වසන සියලු සත්‍ය නිදුක් වෙත්වා නිරෝගීත්වා සුවපත් වෙත්වා කියලා වඩලා මෙම දසදහසක් සක්වලේ වසන සියලු සත්‍යෝ, මෙම සක්වලේ වසන, මෙම ලෝකෙහි, මෙම රටෙහි, මෙම පළාතෙහි, මෙම නගරෙහි, මෙම ගමෙහි, මෙම සෙනසුනේහි මම නිදුක් වෙනවා කියලා අනුලෝම ප්‍රතිලෝම වෙනවා. මොමත් කරන්න පුළුවන්. ওই විදිහට සතිනිමිත හිත තබාගෙන කිසිම විතර්කයකට යන්න නොදී තමන් පෙරටුව තමන් ඉදිරිපත් වෙලා කිසිම අකුසල විතර්කයක් ආවහමනේ හිතට වෙහෙස ඒක නැති කරගන්න හෝ නොයේ ඒ විතර්කයක් එන්නේ ඉස්සර වෙලා තමන් කුසල ආරමුණේ මෙත්සිත පෙරටුව නිතරම හිතන්න තමන් පෙරටුවම ඉන්නවා සිහියෙන්. වෙන අකුසල විතර්කයට ඉඩක් දෙන්නෙම නැතුව මෛත්‍රී කමඨහනෙන්ම ඉන්නවා. බැරිලා අහකට යන්නේ හොඳ දක්ෂ කෙනාට. මොකද තමන් සිහිය ඇතුවම ඉන්නේ. වෙන එකකට ඉඩ නැහැ ආපහු. ඒ විදිහට හොඳට සති නිමිති හිතාගෙන දිගටම හිතනවා. හිතලා ඒක ටිකක් වෙලා කරලා හිතාමතා මේක නතර කරනවා. නතර කළා අර ආනාපාන සති කමඨහනේ කිව්වා වගේ මේ කයට නැඹුරු වෙලා මේ රූපය ගැන හොඳට හිතනවා. මේ රූපේ හම්මස්ලේන හරයට ඇට මිදුළු වලින් යුක්තයි, කන බුන ආහාර නිසා හැදෙන්නේ. ඒකයි අසුරු කරගෙන පවතින හිත නිසා මේ කය සවිඥානිකයි නේද? බාහිර දරුවෙක් පුද්ගලයෙක් කියලා පෙනුනොත් ඒ රූපෙත් ඒ විදිහට හිතනවා. ඔන්න මෛත්‍රී භාවනාව සිහි කරන්නේ ඒකද වෝස්සග්ග පරිණාම කොට මේ වගේ නාම රූප දෙක ප්‍රකට වෙන විදිහට හිතනවා. බුදු ගුණ වඩන කෙනාටත් ওই විදිහටම සති නිමිති හිත තියාගෙන බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදු ගුණ හොඳට මෙනෙහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අනන්ත පරිමාණ සාරසංගේ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරනකොට අපි වෙනුවෙන් මේ පාරමී දම් පුරපු බව සිහි කරලා තමන් තුළ ශ්‍රද්ධාව ඇති වෙන විදිහට ඒ වගේම ආරහදී ගුණ මේවා සිහි කරන්න පුළුවන් බුදු ගුණ වලට. එතකොට එහෙම සිතිනුත් මේ විදිහට හිතනවා. කෙනෙකුට මරණානුසතිය වඩන්න පුළුවන්. තම තමන්ට කැමති කමඨහනක් ගන්න ඒ කරන කමඨහන සමත කමඨහන බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රී මේ ඔක්කොම සමත කමඨහන. ඒ කමඨහන සති නිමිති තියාගෙන ටිකක් වෙලා කළා ඒක නතර කරලා හිත අවදි වෙන විදිහට අර මැටි වරිච්ච පිටියකට එහෙම උපමා කරලා පෙන්නලා තියෙනවා. ඒ විදිහට හොඳට හිතන්න ඕනේ. තමන්ම හිතන්න ඕනේ හොඳට. මේ සවිඥානික තමා යන කයේ සත්පුද්ගල භාවයට පෙනෙන අනිත් රූප වල හිතනවා. හිතලා මේ කය අසුර කරගෙන පවතින හිත නිසා මේ ඉරියව් පැවැත්ම වෙනව නේද කියලා හිතනවා.
මේ නාම රූප ධර්මතා දෙක හොඳට බලලා ආපහු සමතකමටන වඩනවා. ආයෙ සමතකමටන වඩලා හිතාමතා මේක නතර කරලා අර විදිහට හිතනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට කරන්න. හොඳට වග බලා ගන්න. Taman නිදිමත ඒකන එනකොට නිදි කිරා වැටි අර කොක්කු මාළු වලන වගේ ටුක් එක කොටන්නේ නැතුව නැගිටින්න. සක් ඉරියව් තියන්නේ ඒකට. සක්මන් භාවනාවේ සක්මන් කරන්න. සක්මන් කරනකොට සති නිමිත්තට හිත තියා ගන්න. ඇවිදිනකොට හොඳට හිත ගෙනියන්න කකුල පොළවේ හැපෙන තැන පොළව කකුල හැපෙන තැන තල්ලලා සිතින් හිතන්න පටවි කියලා හිත හොඳට එක තැනක නතර වෙනවා. සක්මන් කරද්දී ඔන්න අඩිය තියෙනකොට කකුල පොළවේ හැපෙන. කකුල කියලා ඇහැට පෙනෙන එක මතක් කරගන්නේ නැතුව ඇහැට පෙනෙන පොළවේ නිමිත්ත මතක් කරගන්නේ නැතුව අර හැපෙන කකුල හැපිලා තද වෙන ගතියට හිත යොමු කරලා. එතකොට හිත ඊටාම සියුම් වෙනවා. ඒ කියන්නේ සියුම් වෙනවා කියන්නේ හිත ඉක්මනට නිවර්ණය අතහැරන. මොකද මේ ගතිය අල්ලගන්න හිතට ගොඩාක් පරාසයක් අතහැරලා පටු වෙන්න වෙනවා. ඒ තද ගතිය විතරක් අල්ලගෙන හිතින් පටවි කියලා හිතනවා. ඒකම අනිත් කකුල තියෙනකොට පටවි කියලා හිතනවා. අඩියක් ගානේ පටවි කියලා පටවි ස්වභාවය සිහි කරන්න ගන්නට. ඔය සක්මන් භාවනාවේ නොයේ ක්‍රමෝපායන් තියෙනවා. නමුත් මේ ක්‍රමවේදය ටිකක් හරි තීක්ෂණයි. ඒකෙදී හැබැයි දක්ෂ වෙන්නට ඕනේ. ඇඟිලි පෙනෙන, කකුල් පෙනෙන ඒවා ඇහැට පෙනෙන එකවට අවධානයක් නැතුව නිමිති නැතුව ඉදිරියෙන් පෙනෙන පොළොව නිමිති ඒවට අවධානයක් නැතුව කකුලයි පොළොව හැපෙනකොට අර තද ගතිය අල්ලලා ඒ හැපෙන ස්වභාවය අල්ලලයි පටවි කියලා කියන්නේ. පටවි කියලා හිතන්නේ. හිතේ අරගෙන යන්න ඕනේ වේගෙන් එතෙන්ට. හිතින් අරමුණු කරන්න ඕනේ ඒක. ඒ විදිහට සක්මන් කරන්න ටිකක් වෙලා සක්මන් කරලා ඒත් නිදිමත යන්නේ නැත්නම් මූණ ටිකක් හොදගන්න. මූණ ටිකක් හොදන් ටිකක් වැඩිපුර ටිකක් දිගට සක්මන් කරන්න පාරේ. එතකොට හරියනවා. එතකොට මේ විදිහට ටිකක් සක්මන් කරන්ද නිදිමත හැදීගෙන එනවා නම් මේ නිදි කිරා වැටෙන්න එපා. තව කෙනෙක් නිදි කිරා වැටුනොත් ඒක අකුසල. මොකද ඊගාව කෙනාට තියෙන විදිහට ඒ අරමුණ හිතයි. ඒ නිසා අපි විතරක් නිදා වැටෙනවා නෙමෙයි අනිත් කටියට මෙන්න මෙහෙමයි භාවනා කරන ගමන් නිදාගන්නේ කියලා උපමා ආදර්ශෙන්න කමටහක් දීලා වෙනවා. හරිද? එතකොට ඒක අකුසලයක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් වචනෙන් අවවාද කරනවට වඩා ක්‍රියාවෙන් කරලා පෙන්නනවා. එතකොට දැන් යම් කිසි කෙනෙක් භාවනා කරන අතර මේ නිදි කිරා වැටෙනවා කියන එකෙන් කියනවා අනිත් කටේ කියලා දෙනවා භාවනා කරනකොට නිදි කිරා වැටෙන්නේ මෙහෙමයි කියලා දීලා එයා අකුසලයට ඉදිරිව වෙනවා. ඒ නිසා කවුරුවත් නිදි කිරා වැටෙන්න එපා. නැගිටලා සක්මන් කරන්න. එහෙනම් ගිලම්පස දෙනවා නම් කට්ටිය ඉල්ලගෙන බොන්න දවල් දාන වෙනකම් භාවනා කරන්න. මම දෙකට විතර වගේ එන්නම්. දානෙන් පස්සේ පෞද්ගලිකව කවුරුත් කතා කරන්න එපා. උගලට දැන් ගොඩාක් කල් ඉඳන් මට පුළුවන් විදිහට බණ දහම් කියනවා. මටත් ලැජ්ජාවද තාම එක තැනක. ඉතින් ඒ නිසා මේ කොච්චර කතා කරුවත් මේක කළ යුත්තක්. අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා තුන්හි කිච්ඡං ආතප්පං අක්කකරෝ තථාගත. මහන්නේ වීදී කිරීම උඹලගේ වැඩක්. තථාගතයන් වහන්සේලා මඟ කියලා දෙනවා. ඉතින් අපිටත් වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේට බැයි නම් මාර්ගයේ එකයි යන්න මඟ කියලා දෙන්න විතර නම් පුළුවන්. අපිට මොන විදිහටද දැන්නේ? ඒ භාග්‍යතුන් වහන්සේ මාර්ගය කියලා දුන්නු පණිවිඩය අපිට කියලා දෙන්න පුළුවන්. ඉතින් වීදී කිරීම Taman සතු. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න. සසර ස්වභාවය සිහි කළ අනන්ත අපරිමාණ සංසාරයක තමන්ගේ ආදරණීය දරුවා මේ පෙර ගස් වලින් වැටලා ගල් වලින් වැටලා හිත පොඩිල තමන්ගේ අත් දෙකේ මැරිලා අඬපු දුක් අනන්තවත් ඇති. තමන්ගේ ආදරණීය මව් අර දැක්කද ෆොටෝ එකක් තියෙන මම අද පුළුවන් ගෙනලා පෙන්නන්න. අර අම්මයි දුවයි මොටර් සයිකලේ ගිහිල්ලා ඒක අනතුරක් වෙලා අම්මගේ බෙල්ල ගැවිලා පාරෙන් වැටුනහම
ඒ දුව අම්මගේ මූණ ඔළුව අතට අරගෙන ඉඹ කෑග ගහ මුළු පාර විපුරාවට ඇවිදිනවා. ඒ දුක් මම පෙන්නන්නම් ඒව අද පුළුවන් වුණොත් ඒවට කැමති නම් භාවනාවක් ඕනේ කට්ටිය හොඳට කතා කර පැත්තකටලා ඉන්න. ඒ වගේ දුකයි නම් ඒව එපා නම් වීඩියෝ කළ යුතුයි. ඒව දැක්කම හරි සංවේගයක් ඇති වෙනවා. ඒකෙන් කියනවා හෙට දවසේ මේ චරිතෙ වෙන්න මේක ඔබටත් මේක වෙන්න තියෙන්නේ කියන එක කියනවා. ඒ වගේම ලෙඩ රෝග හැදිච්ච හැටි මම සංවේගයක් තියෙන්න පුළුවන් වොත් අදහවස ගෙනල්ලා ඒක පෙන්වන්නම්. ඉතින් මේ ගොඳු ස්වභාවයකයි මේ සසර තියෙන අපිට මේ ඇහැට පෙනෙන ලෝකේ නෑ හැමතැනම. මම ඔය කියන්නේ ඕගලන්ට පුළුවන් නම් වෙලාවෙ ගිහලා බලන්න මුළු ලංකාවෙම ගොඩාක් ආබාධිත අය ඉන්නේ රාගම ආබාධිත පුනරුත්ථාපන රෝහල කියලා තියෙන හමුදාවේ කරන තව එකක්. අන්න ඒකේ ඉන්නේ ආබාධිත ළමයි බලන්න පුළුවන් නම් ඕගලන්ට ජීවිතේ අපිට පෙනෙන මේ විදිහේ සුන්දර බවක් නැහැ කියලා ඕගලන්ට තේරෙයි. සමහර උපන්න දවසේ ඉඳලම මේ ආබාධිත වෙලා ශරීරවල විකෘති වෙලා තියෙන හැටි රූපවල විකෘති වෙලා තියෙන හැටි දැක්කහම මේ සසර ස්වභාවය ගැන පුදුම විදිහට කලකිරෙනවා. ඉතින් අපිට ඕවා මේ ඇහැට නිතරම පේන්නේ ඕවා නොපෙනෙන්නේ නැති හින්දා නෙමෙයි ලෝකයේ තෘෂ්ණාවෙන් යුක්තයි තමන්ට කලකිරෙන අරමුණු පුළුවන් තරම් ඈත් කරලා හංගගෙන තියෙනවා. ඇත්ත වහන්න හදලා හරියට රබර් බෝලයක් වතුරට ඔබාගෙන ඉන්නවා වගේ ඇත්ත වහන්න හැම වෙලාවෙම ලෝකයේ උත්සාහවත් කරන්නේ. ඒකේ ඒ උත්සාහය ප්‍රතිඵලයකට මෙහෙම පෙනී හිටින්නේ නමුත් නැතුවට නෙමෙයි. නමුත් ඒ යටින් ඒක ප්‍රකට වෙනවා. ඒ හින්දා හැමදේම වීඩියෝ කරන්න තමන්ව බේරගන්න එක තමන්ගේ යුතුයකමක්. අපිව බේරගන්න අපේ දරුවෝ නෑදෑයෝ හිතේසී අය කවුරුවත් ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහානේ තමාට තමාගේ පිහිටක් වෙන කාගේ පිහිටක්ද කියලා. ඒ බව සිහි කරගෙන අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණානන්‍ය කරනවා. මහානේ තමාට පිහිටක් කරගෙන වාසය කරන අනිස්සරණක් නැහැ. තමන්ට ආලෝකයක් කරගෙන දිවයිනක් කරගෙන වාසය කරන්න වෙන පිහිටක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ බව සිහි කරගෙන කම්මැලි නැතුව කුසීත නැතුව උත්සාහවත් වෙන්න. ඒ භාවනා කරනකොට ඇති වෙන ප්‍රශ්න ගැටලු ගැන අපි දවල්ට ටිකක් සාකච්ඡා කරමු. තව කරන්න ඕනේ ක්‍රමවේදයන් තියෙනවා නම් ඒවා ගැන අපි ටිකක් කතා කරමු. එතකොට මේ විදිහට යනකොට ටිකක් අපිට මේ සතර ගෙවෙන පැත්තට මනස හදා ගන්න පුළුවන් වෙයි. හොඳයි එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි ඈ.